සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්ම දේශනා මාලාවේ අදත් අපි සූදානම් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් මිදක් ශ්‍රවණය කරන්න. ඔබ දන්නවා මේ විදර්ශනා දේශනා මාලාවේ නැවත අපි පටන් ගත්තට පස්සේ අපි දැන් මේ ආරම්භ කරලා කරගෙන යන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසිකයට අයිති මහා වේදල්ල කියන සූත්‍ර දේශනාව. ඒ දේශනාවම අපි දැන් ධර්ම දේශනා ගණනාවකින් කිහිපයකින් සාකච්ඡා කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේත් මහා කොට්ටිත මහරහතන් වහන්සේත් කියන මහා ප්‍රඥ වූ උත්තමයන් වහන්සේලා ඒ උතුම් වේදල්ල ඒ ධර්ම සාකච්ඡාවන් පැවැත්වුවේ අපේ ප්‍රයෝජනයටයි. අපිට ඒ ධර්මය විග්‍රහ කරමින් තේරුම් ගන්න තමයි ඒ උත්තමයන් වහන්සේලා ධර්ම සාකච්ඡාවන් පැවැත්වුවේ. ඉතින් මේ මහා වේදල්ල කියන සූත්‍ර දේශනාවේ අපි අවසානට කතා කරමින් හිටියේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා, ආයුෂ්මත්නි, කුමන අංගයන්ගෙන් අනුග්‍රහ ලබන සම්මාදිට්ඨියද තුලින්ද චේතෝ විමුක්ති ඵලයත් ප්‍රඥා විමුක්ති ඵලයත් උපදින්නේ කියලා. එතකොට ඒකට මේ ප්‍රශ්නෙට සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙන උත්තරේ තමයි අපි දැන් දේශනා කිහිපයකින් කතා කළේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා අංග 5කින් අනුග්‍රහ ලබන සම්මාදිට්ඨිය තුලින් තමයි කිව්වා චේතෝ විමුක්ති ඵලයත් පඤ්ඤා විමුක්ති ඵලයත් ඇති කරවන්නේ. පළවෙනි අංගය අපි කතා කරලා අවසන් කළා. ඒ තමයි සීලය. දෙවෙනි අංගය සුතය. තුන්වෙනි අංගය සාකච්ඡාව. හතරවෙනි අංගයත් පස්වෙනි අංගයත් තමයි දැන් අපි මේ සාකච්ඡාවේ ඉන්නේ. ඒ තමයි සමතයත් විදර්ශනාවත් යන්නේ. ඒතර සමතයේ විදර්ශනාව කියන අංග දෙක අපි දැන් දේශනා දෙකකින් විතර කතා කළා. මම මුලින්ම ඔබට කියා දුන්නේ ආනාපාන සති භාවනාව තුළ සමතයත් විදර්ශනාවත් වැඩිම ගැන. ඒකෙදි පින්වත්නි, මේ සමතය විදර්ශනාවයි කියන දෙක වෙන් කරන්න පුළුවන් තමයි. නමුත් අපි කතා කරනකොට එකටම මේ දෙක කතා කිරීම පහසුයි. මහා සතිපට්ඨාන සූත්‍රයේ මේ සමතයත් විදර්ශනාවත් කියන දෙකම වැඩිම ගැන තමයි තියෙන්නේ. මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසිකයට අයිති
කායගත සති සූත්‍රය ගත්තොත් එහෙම කායානුපස්සනාවට අයිති මහා සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවට අයිති භාවනා ක්‍රම ගැන ඒ කායගත සූත්‍රය තියෙනවා. ඉතින් මේ කායගත සති සූත්‍රය ඔබ කියවලා බැලුවොත් එහෙම ඒ කායගත සති සූත්‍රයේ ඒ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කායානුපස්සනාවට අයිති භාවනා ක්‍රම වලින් සමතේ වැඩෙන විදිහ තමයි මුලින් දේශනා සඳහන් වෙලා තිබෙන්නේ. ඒකේ විදර්ශනා වැඩිලා අරහත්ත්වයට දක්වා ප්‍රගුණ වෙන විදිහ තියෙනවා. නමුත් මේ හැම භාවනා ක්‍රමයකම සමතේ වැඩෙන කොටස මුලින් සඳහන් කරලා තිබෙනවා. දැන් ආනාපාන සති භාවනාව ගත්තොත් එහෙම පස්සම්භයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති පස්සම්භයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්කති කියන තැන දක්වා ඒ කායගත සූත්‍රයේ තියෙන මෙන්න මේ දක්වා යම්කිසි කෙනෙක් වඩනවා නම් එපමණකින් තේසම් අජ්ජත්මේව චිත්තං සම්තිට්ඨති ආධ්‍යාත්මයේ සිත සංසිඳෙන්න පටන් ගන්නවා කියන සම්නිසීදති තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඒකෝදි හෝති. ඒ කියන්නේ ඒකාග්‍රතාවයටපත් වෙනවා. හරි? සමාධියති සමාධිය උපදිනවා. සමාධිය වැඩෙනවා කියනවා අර අච්චර දක්වා දියුණු කර ගැනීම තුල. කුතෙන්ද පස්සම්භයං කාය සංකාරං අසස්සාමි සික්කති පස්සම්භයං කාය සංකාරං පස්සස්සාමි සික්කති දක්වා. ඉතින් එහාට තමයි විදර්ශනාව වැඩෙන්නේ. ඒ කායානුපස්සනා කොටසම එතනින් එහාට විදර්ශනා වැඩෙනවා. මොකද විදර්ශනා වෙන්න කොටස ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානු ඔන්න විදර්ශනා වැඩෙන්න පටන් ගන්නවා එතන ඉඳලා. සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. අත්තිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකී උපාදීයති. ඒතර උතනින් ඒ ටික වැඩෙන්නේ විදර්ශනා. ඒතර කායානුපස්සනාවටම අයිති ආනාපාන සති භාවනාවේ සමාධිය වැඩෙන කොටසක් තියෙනවා. විදර්ශනා වෙන්න කොටසක් තියෙනවා. ඒ කායගත සූත්‍රයෙන් අපිට හොඳට වෙන් කරලා අඳුන ගන්න පුළුවන්. ඉන්පස්සේ ගත්තොත් එහෙම අපි තව භාවනා ක්‍රමයක්. අපි ගමුකෝ ඉරියාපත භාවනාව. මහා සතිපට්ඨාන සූත්‍රයේ දෙවෙනි භාවනාව මේ කායानुපස්සනාවට අයිති දෙවෙනි භාවනාවනේ. ඉරියාපත භාවනාව කියලා කියන්නේ. භාග්‍යතුන් දේශනා කරනවා ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානා. දැන් ඉරියාපත භාවනාව වඩන්න කෙනෙක් සිහිය පවත්වන්නේ තමන් පවත්වන ඉරියව් වලට. ඉරියව් 4ක් ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති. කියන්නේ ගච්ඡන්තෝවා කියලා කියන්නේ ඇවිදිමින් සිටිද්දී. ගමන් කරමින් සිටින විට. ගමන් කරමින් සිටිනවා කියලා පජානාති. ජානාති නෙමෙයි පජානාති. ජානාති කියන්නේ දැනගන්නවා. පජානාති කියලා කියන්නේ නුවණින් දැනගන්නවා. හරි? පජානාති කියන්නේ නුවණින් දැනගන්නවා. ඒතකොට තමන් ගමන් කරමින් සිටිනවා කියලා නුවණින් දැනගන්නවා. ඒකේ සිහිය තියෙනවා. ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති. ඨිතෝවා ඨිතොම් හීති පජානාති. සිටගෙන සිටිද්දී නැවතිලා සිටගෙන සිටිද්දී තමන් නැවතිලා සිටගෙන ඉන්නවා කියලා දැනගන්නවා. කොහොමද නුවණින් දැනගන්නේ? නිසින්නෝවා නිසින්නම් හිති පජානාති. තමන් වාඩි වෙලා සිටිද්දී මම දැන් වාඩි වෙලා ඉන්නේ කියලා හොඳට නුවණින් දැනගන්නවා. ඒ කියන්නේ ඒකෙත් සිහිය පවතිනවා කියන එකයි. ඊපස්සේ සයානෝවා සයානම් හිති පජානාති. සයනෝවා කියලා කියන්නේ නිදාගෙන සිටිද්දී. සයනේ කියලා කියන්නේ යහනනේ නිදිහනනේ ඇඳන්නේ. ඒතර සයනෝවා සයනම් හිති පජානාති නිදාගෙන සිටිද්දී නිදාගෙන ඉන්න ඉරියව් පවත්වද්දී මම දැන් නිදාගෙන ඉන්න ඉරියව්වෙන් ඉන්නේ කියලා හොඳට මතක තියාගන්න. මම නිදාගෙන ඉන්නවා කියලා නෙමෙයි මේ. මම දැන් නිදි කියන එක නෙවෙයි ඉරියව්වට සිහිය යොමු කරන්නේ.
වාඩි වෙලා ඉන්නකොට මම දැන් වාඩි වෙලා ඉන්නවා කියන එක නෙවෙයි. වාඩි වෙලා ඉන්න ඉරියව්වට සිහිය පවත්තන්න. නිදාගෙන ඉන්න ඉරියව්වට සිහිය පවත්තන්න. හරි? සයනෝවා සයනොම්හිති පජානාති. ඉන්පස්සේ යතා යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. යම් යම් ආකාරයකද තම තමන්ගේ ඉරියව් පවත්වන්නේ යතා යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති. මේ කය ඉරියව් පවත්වන්නේ යම් යම් විදිහකටද මේ කය ඉරියව් වෙනස් වෙන්නේ තථා තථානම් පජානාති. ඒ විදිහට එයා දැනගන්නවා. දැන් වාඩි වෙලා ඉන්න කෙනා වාඩි වෙලා ඉන්න ඉරියව්වෙම එයාට තවත් වෙනවා. දැන් සමහරට කෙනෙක් ඉන්න පුළුවන් වාඩි වෙලා ඉන්නවා. එයා කකුල් දෙක නවාගෙන ඉන්නවා. එතකොට තව ටික වෙලාවකින් එයාට සිද්ධ වෙනවා කකුල් දෙක දිග හරින්න. එතකොට එයා සිහියෙන් යුක්තව වාඩි වෙලා ඉන්න ඉරියව්වෙමයි සිහියෙන් යුක්තව හොඳට ඒ ඉරියව්ව තමයි වෙනස් වෙන්නේ. ඉරියව්වේ ස්වභාවය වෙනස් වෙන්නේ. එතකොට එයා කකුල් දෙක දික් කරද්දී එයා හොඳට සිහියෙන් මේ ඉරියව්ව වාඩිලා ඉන්න ඉරියව්වෙම මම මෙන්න මේ වෙනස්කම මගේ ඇති වෙනවා කියලා එයා හොඳට අර ඉරියව්වේ සිදුවන වෙනස් වීමට හොඳට සිහිය පවත්වමින් හොඳට සිහිය මේ තබාගෙන නුවණින් යුක්තව දැනගනිමින් එයා ඉරියව් වෙනස් වෙනවා. යතා යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. හිටගෙන ඉන්න ඉරියව් වෙන්න පුළුවන් දැන් පවත්වන්නේ. හැබැයි හිටගෙන ඉන්න ඉරියව්වේ සමහරට කෙනෙක් ඉන්න පුළුවන් හිටගෙන ඉන්නවා. ඒතර කකුල් දෙක ළඟින් තියාගෙන හිටගෙන ඉන්නවා. ඒක සමහරට යාට සිද්ධ වෙනවා කකුල් දෙක ඈත් කරන්න ටිකක්. ඒතර හිටගෙන ඉන්න ඉරියව්වමයි. හැබැයි ඉරියව්වේ ස්වභාවය වෙනස් වෙනවා. හිටගෙන ඉන්නවා කියන එක නෙවෙයි. හිටින ඉරියව්ව. ඉරියව්ව පවත්වන ස්වභාවය. සමහරට හිටගෙන ඉන්න පුළුවන්. එයා අත් දෙක සමහරට ඉනට තියාගෙන ඉන්නවා. ඒතර හිටගෙන ඉන්න ඉරියව්වෙම සමහරට අත් දෙක පහත දාන්න සිද්ධ වෙනවා යාට. අත් දෙක ඔසවන්න සිද්ධ වෙනවා සමහර වෙලට. ඉරියව්වේ සිදුවෙන වෙනස්කම් වලට එයා හොඳට සිහිය පවත්වමින් ඒක දැනගැනීමම කරනවා. ඉරියව්වේ සිදුවෙන වෙනස්කම් දැනගැනීමම කරනවා. පින්වත්නි මේ විදිහට යම්කිසි කෙනෙක් ඉරියව්වට තමන්ගේ ඉරියව්වට හොඳට සිහිය පවත්වනවා නම් එයා තුළ සමාධිය වැඩෙනවා. හරි. ඒ ඉරියව්වට සිහිය පැවැත්වීම තුළ සිත එකඟ වෙනවා. එතකොට එයා හැම වෙලාවෙම සිහියෙන් යුක්තව බලන් ඉන්නවා තමන්ගේ ඉරියව්වේ සිදුවෙන වෙනස්කම්. ඇත්තටම අපිට ඉරියව්ව අපි වෙනස් කරන්නේ සිහියෙන්ද? නෑ. අපි වාඩි වෙලා ඉඳලා නැගිටිනවා දන්නේ නැහැ. නැගිටලා හිටගෙන ඉන්නවා අපි. ඉන්නේ මොන ඉරියව්වෙන්ද කියලා අපිට නිත්‍යයක් නැහැ. ඒ ඉරියව්වේ ඇති වෙන වෙනස්කම් අපි සිහියෙන් කරන දේවල් නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒව සිහියෙන් කරන්න. සිහියෙන් ඉරියව්වේ වෙනස්කම් කරන්න. ඒක අඳුනා දැනගන්න නුවණින් දැනගන්න මගේ මේ ඉරියව්වේ මේ වෙනස්කම් සිදු වෙනවා කියලා. එතකොට චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනවා. බලන්නකො මේ තියෙන විදිය පජාන තස්ස සරසංකප්පා තී පහියන්ති. එයා තුළ තිබුණා නම් යම් ගේහනිසිත යම් සංකල්පය කියන්නේ කාමී වැඩෙන යම් සංකල්ප තිබුණා නම් ඒ සංකල්ප ප්‍රහාණය වෙලා යනවා කියනවා. කිලස් වැඩෙන දේවල් කිලස් වැඩෙන සංකල්ප ප්‍රහාණය වෙලා යනවා කියනවා මේ ඉරියව්වට මනාකොට සිහිය පිහිටවන්න පුරුදු කිරීම තුළම. එමන් හොඳට ඉස්සරහට කිව්වට කියන්නේ හිටගෙන ඉන්නවා කියලා නෙවෙයි හිතාගන්නේ හිටගෙන මම මේ ඉරියව්ව පවත්වනවා කියලා. එතකොට මේ ඉරියව්ව පැවැත්වීමේදී හිටගෙන ඉන්න ඉරියව්ව තුළ දැන් හිටගෙන ඉන්නවා කියලා විතරක් නම් එයා සිහිය පවත්වන්නේ. එයාට කකුල් දෙක කොහොමද තියෙන්නේ? අත් දෙක කොහොමද තියෙන්නේ? එයාගේ බෙල්ල කොහොමද තියෙන්නේ? කඳ කෙලින්ද තියෙන්නේ? ඒව ගැන අවධානයක් නැහැනේ. නමුත් ඉරියව්ව දැන් හිටගෙන ඉරියව්වට සිහිය පවත්වනකොට එයාගේ කකුල් දෙක මගේ කකුල් දෙක මෙහෙමයි තියෙන්නේ. තියාගෙන ඉන්නේ. අත් දෙක මෙහෙමයි තියාගෙන ඉන්නේ. පිටකොන්ද මෙහෙමයි තියාගෙන ඉන්නේ. මම දැන් හිස ඔසවගෙන හිස කෙලින් කරගෙන දින්නේ, පහත් කරගෙන දින්නේ. මේ හැම දෙයක්ම ඉරියව්වේ තියෙන සම්පූර්ණ ඒ ස්වභාවයට එයාට සිහිය පවතිනවා යාගේ. එතකොට ඒ ඉරියව්වෙම යම් වෙනසක් වෙනවද? ඒකට ඉක්මනින් යාගේ සිහිය පිහිටනවා. දැනගෙනමයි කරන්නේ. නුවණින් දැනගෙනමයි කරන්නේ. කකුල් දෙක පොඩ්ඩක් එහාට කරන්න ඕන නම් යාට. ඒක යා දැනගෙනමයි කරන්නේ.
ඒතර බලන්නකෝ මේ හැම වෙලාවකම එයාගේ ඒ ඉරියව්වේ පවතින ස්වභාවයට නම් සිහිය පිහිටන්නේ. ඒක සිහිය පිට යන්න විදිහක් නැහැ. එයාට අපි හිතමු හිටගෙන ඉන්නකොට එයාගේ අපි හිතමු කොහේ හරි එයාට මේ කසන්න ඕනි කියලා. කසනකොට ඒ කසන එකට අවධානය යොමු වෙනවා තමයි. හැබැයි හැම වෙලාවෙම බලනවා මගේ දැන් මේ කසනවා මේ අත මෙතෙන්ද ගෙනියන්න ඕනි. හරි අත මෙතෙන්ද ගෙනියන්න ඕනි. එතකොට ඉරියව්ව සිදු වෙන වෙනස්කමට එයාගේ සිහිය පිහිටනවා. අර ඉරියාපත භාවනාවට මනාකොට පුරුදු වෙච්ච කෙනාගේ ඉරියව් වෙනස් වෙන්නේ නැහැ. එයාට නොදැනි. ඒතර හැම වෙලාවකම සෑම මොහොතකම ඉරියාපත භාවනාවේ ඉන්න කෙනා ඒ ඉරියව් වලට සිහිය පවත්වාගෙන ඉන්නවා නම් සිහිය බාහිරට විසිරෙන්න විදියක් නැහැ. සිහිය පිට යන්න විදියක් නැහැ. එතකොට අර එයාට කාම සංකල්ප වගේ දේවල් හිතට කරදර කරන්න විදියක් නැහැ. කාම සංකල්ප කාම අරමුණු වලින් හිත පෙලන්නේ නැහැ එයාගේ. ඒ ඉරියව්වට සිහිය පවත්වාගෙන ඉන්න නිසා. සිහිය පිටවෙන නිසා. හරි. ඉන්පස්සේ බලන්නකො තියෙනවා තේ පහියන්ති තේසම් පහන අජ්ජත්මේව චිත්තං සම්තිට්ඨති. අර සර සංකල්ප ප්‍රහාණය වෙලා යනකොට ඒ කියන්නේ ගේහනිසිත සර සංකල්ප. ඒ කියන්නේ කාම අරමුණු වගේ දේවල්. කාමයේ වැඩෙන, රාගයේ වැඩෙන, ඒ වගේ ගේහනිසිත කෙලස් වැඩෙන ඒ සංකල්ප ටික ටික මෙයාගේ ප්‍රහාණය වෙලා යනකොට තේසම් පහනා ඒ ප්‍රහාණය වෙලා යද්දී අජ්ජත්මේව චිත්තං සම්තිට්ඨති. ආධ්‍යාත්මයේ සිත හොඳට පිහිටනවා. ආධ්‍යාත්මය කියලා කිව්වේ එයාගේ කායික ස්වභාවය. දැන් මේ කායानुපස්සනාවනේ. ඒතර කායික ස්වභාවයේ ඒ කායික කය කියන අරමුණේ හොඳට සිහිය පිහිටන්න පටන් ගන්නවා. එතකොට තමයි අර එයාගේ තවදුරටත් ඒ ඉරියව් එයාගේ සිහියෙන් තොරව, දැනුමින් තොරව, චේතනාවෙන් තොරව ඒ ඉරියව් වෙනස් නොවන්නේ. දැන් ඒතකොට තමයි අර තේරෙන්න පටන් ගත්ත චේතනා පහළ වෙන්නම ඕනේ කියලා ඉරියව්වක් වෙනස් කරන්න. දැන් අපි අහලා තියෙනවනේ අපිට ඉරියව් වෙනස් කරන්න බෑ චේතනාවක් පහළ නොකර. වෙන එකක් තියා උසුම ඉහළ පහළ ගන්නවත් බෑ චේතනාවක් පහළ නොකර. ස්පිය හෙලන්න බෑ චේතනාවක් පහළ නොකර. හැබැයි අපිට සිහියක් තියනවාද? අපි ස්පිය හෙලන්නේ චේතනා පහළ කරලා කියලා අපිට සිහියක් තියනවාද? නැහැ. අපිට දැනුමින් කරනවා කියලා අපිට හිතෙන්නේ නැහැ. ඇයි හිතෙන්නේ නැත්තේ? අපි සිහිය නැති නිසා. සිහිය පිහිටන්න මට තේරෙන්න පටන් ගන්නවා මේ ශරීරයේ මේ කයේ සිදුවෙන හැම වෙනස් වීමක්ම හැම දෙයක්ම සිදු වෙන්නේ චේතනාත්මකව කියලා. චේතනාව පහළ කරලා කියලා. ඒක සිහිය පිහිටන්න තමයි තේරෙන්නේ. ඒ අතර අජ්ජත්මේව චිත්තං සම්තිට්ඨති කියලා කියන්නේ මේ ආධ්‍යාත්මයේ සිහිය මනාකොට පිහිටනවා. එතකොට අන්න යට තේරෙනවා මේ ඔක්කොම පවත්වන්නේ චේතනාත්මකව කියලා. චේතනාවක් මේ පවත්වලා කියලා. සම්නිසීදති සිත තැම්පත් වෙනවා. සිත එහෙම දුවන්නේ තැම්පත් වෙනවා. ඒකෝදි හෝති ඒකාග්‍ර වෙනවා. ඒතර ඒකාග්‍රතාවය ඇති වෙන්නේ මොකටද? මේ ඉරියව් වලට. ඉරියව්වේ පවත්වන වෙනස්කම් වලට. ඉරියව්වේ ස්වභාවයට. ඒ කියන්නේ කෙලින්ම මේ කයට. කය කිව්වේ රූපයට. මේ සතර මහා ධාතුන් හටගත්ත මේ රූපයට සිහි පිහිටන්නේ. හරි? ඒකෝදි හෝති සමාධියති. සමාධිය තියෙනවා. ඔන්න ඉරියාපත භාවනාවේ සමාධිය තියෙන විදිය. හැබැයි දැන් බලන්නකෝ මහා සතිපට්ඨාන සූත්‍රයේ දැන් මේක විදර්ශනාවට හරවන විදියක් තියෙනවා. මම ඔබට ගන්නම් දැන් අපිට ඉතාමත් ප්‍රකටව භාවනාවක් විතර කරන්න පුළුවන් ඉරියාපත භාවනාව තමයි සක්මන් භාවනාව. ඒතර සක්මන් භාවනාව කියලා කියන්නේ ඉරියාපත භාවනාවක්. දැන් ඉරියාපත භාවනාවේ නිසින්නෝවා නිසින්නම්මිති පජානාති කියලා වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න ඉරියවට සිහිපවත්වනවා තමයි. හැබැයි භාවනාව වැඩෙන්න යට ක්‍රියාකාරකමක් නැහැ. ඒක වඩන්න ක්‍රියාකාරකමක් නැහැ. හරි? ඊට පස්සේ හිටගෙන ඉන්න ඉරියව්වේ ඨිතෝවා ඨිතොම්හිති පජානාති කියලා කියනකොට හිටගෙන ඉන්න ඉරියවට සිහිපවත්වනවා තමයි. හැබැයි භාවනාව වඩන්න ක්‍රියාකාරකමක් නැහැ.
ඒක සිහිය පිහිටවන්න ක්‍රියාකාරමක් නෑ. ඊට පස්සේ සයන්නෝවා සයන්නෝහමති පජානාති කියලා කියනකොට නිදාගෙන ඉරියව්වට සිහිය පවත්වනවා තමයි. ඒක ඉරියාපත භාවනාව. හැබැයි ඒ තුළ සිහිය වඩන්න ක්‍රියාකාරකමක් නෑ. ඒක නිසා ක්‍රියාකාරකමක් විදිහට ඉරියාපත භාවනාව වඩන්න තියෙන එක ක්‍රමයක් තමයි සක්මන් භාවනාව. ඉරියාපත භාවනාවේ එක කොටසක් සක්මන් භාවනාව කියලා කියන්නේ. හරි? ඒතර සක්මන් භාවනාව වඩන කෙනා මුලින්ම එයා සක්මන් කරන්න යම් කොටසක් තෝරගන්නවා. අපි හිතමු ඔබ ඉන්නේ ගෙදර නම් අපිට පුළුවනි සමහර ටිකක් දිගට තියෙන සාලයක්. හරි? කොරිඩෝ එකක් මේක පාවිච්චි කරන්න. හරි? ඉතින් පාවිච්චි කරනකොට ඒක දැන් මේ හැම භාවනාවකටම පින්වත්නි ශුන්‍යාගාරගතව හිස් නිදහස් Tamante භාවනාව බාධාවකින් තොරව කරන්න පුළුවන් තැනක් ඕනි. අපි දැන් ගිහිල්ලා වෙලා අපි හිතමු ටවුන් එකේ අපි සක්මන් භාවනාව කරන්න ගියොත් හරියන්නේ නැහැ නේ. හැබැයි සමහර කට්ටිය කරන්න උත්සාහ කරනවා. එතකොට තමයි අනිත් කට්ටිය හිතන්නේ මේ පිස්සෙද්ද කියලා. අපි සමහර කට්ටිය තැන නොතැන තෝරගන්න නැතුව මේ කරන්න යනවා. එතකොට තමන්ම පීඩාවටපත් වෙනවා. තමන්ම සමාජي සමහරට විහිළුවට ලක් වෙනවා. එහෙම නෙමෙයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අරඤ්‍යගතෝවා ආරණ්‍යයකට හෝ වේවා. ඊට පස්සේ රුක්ක මූලගතෝවා ගහක් මුලකට හෝ වේවා. ඔය දෙකම නැත්තම් ශුන්‍යාගාරගතෝවා. ශුන්‍යාගාරය කියලා කියන්නේ තමන්ට එකට ගැලපෙන්න නිදහස් තැන. ශුන්‍යාගාරය. ඒක තමන්ගේ ගෙදර වෙන්න පුළුවනි. එහෙම නැත්නම් තමන් විශේෂයෙන් භාවනා කරන්න තෝරගත්තු යම් කොටසක් ඉදමේ කොටසක් වෙන ඒ කොටස වෙන්න පුළුවනි. එහෙම නැත්නම් කැලෑබද යම් එහෙම ප්‍රදේශයක් වෙන්න පුළුවනි. එහෙම නැත්නම් පන්සල වෙන්න පුළුවනි. ආරණ්‍යයක් වෙන්න පුළුවනි. අසපුවක් වෙන්න පුළුවනි. ඒ යම් තැනක භාවනා කරන්න සුදුසු තැනක පින්වත් ස්වාමීන් වහන්සේ නමකට නම් ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා කුටිවල තියෙන හැම කුටිකම වගේ සක්මන් මළුවක්. ඒ සක්මන් මළුව. එහෙම නැත්නම් සමහර කුටිවල සක්මන් මළුවක් නැහැ. හැබැයි මිදුල තියෙනවා. කුටි මිදුල තියෙනවා. ඒ මිදුල. සමහර ධර්මශාලාවක් ඇතුළේ නම් ඔබ ඉන්නේ. ඒ භාවනා කරන්න ඔබට යම් නියමිත වෙලාවක් අතර නියමිත වෙලාව ඇතුළත මේ ධර්මශාලාවේ යම් කොටසක්. ඒක නිදහස් තැනක් භාවනාවට වෙන් වෙච්ච තැනක්. මෙන්න මෙහෙම තැනක් තෝරාගෙන එයා මොකද කරන්නේ? එයා ඒ සක්මන් කරන්න යා බලාපොරොත්තු වෙන කොටස මෙහා කෙළවරේ ඉඳලා එයා හොඳට හිතා ගන්නවා. මම මගේ ඉරියව්වට හොඳට සිහිය පිහිටවාගෙන එහා කෙළවර දක්වා සිහියෙන් යුක්තව ගමන් කරනවා කියලා. සිහියෙන් යුක්තව මේ සක්මන් කරන කොටසේ එහා කෙළවර දක්වා මං ගමන් කරනවා. සක්මන් මළුවක නම් සක්මන් මළුවේ මෙහා කෙළවරේ ඉඳලා එහා කෙළවර දක්වා හොඳට සිහියෙන් යුක්තව මම ගමන් කරනවා කියලා. ඇවිදින ඉරියව පවත්වනවා කියලා. එයා හොඳට සිහිය තියාගන්නවා. සිහිය තියාගෙන දැන් එයා ඔන්න ගමන් කරන්න පටන් ගන්නවා. ගමන් කරන්න පටන් ගන්නකොට එයා ඒ ගමන් කරද්දී කොහොමද එයාගේ ඉරියව්වේ සිදුවෙන වෙනස්කම් සිදු වෙන්නේ? අන්න සිහිය පවත්වන තැන ගමන් කරනවා. දැන් ඔව් ගමන් කරනවා කියලා තමයි හිතන්නේ. හරි ගමන් කරනවා කියලා තමයි හිතන්නේ. හැබැයි යා හැම වෙලාවෙම උත්සාහ කරනවා සිහිය පවත්වන්න ඉරියව්වේ සිදුවෙන වෙනස්කම් වලට. හරි ඉරියව්වේ සිදුවෙන වෙනස්කම් වලට. එතකොට ඒ ගමන් කරන ඉරියව්ව පවත්වනකොට ගමන් කරද්දී ඒ ගමන් කරද්දී යාගේ කකුල් වෙනස් වෙනවා. හරි එක පියවරක් යා ඔසවන්න ඕනි. එක පියවරක් ඔසවලා ඒ පියවර ඉස්සරහට තල්ලු කරලා ඒ කියන්නේ කකුල ඉස්සරහට තල්ලු කරලා ඒ පියවර තියන්න ඕනි. හරි ඒ පියවර තියෙනකොට දැන් ඔබ මුලින්ම අපි හිතමු ඔබ සිහිය පවත්වන්නේ කකුල් දෙකට කියලා. කකුල් දෙකේ සිදුවෙන වෙනස් වීමට කියලා. ඒතර ඔබ පියවරක් ඔසවලා ඒ පියවර ඉස්සරහට තල්ලු කරලා කකුල ඉස්සරහට තල්ලු කරලා ඒ පියවර තියන්න ඕනි. අන්න එක පියවරක් තිබ්බා.
ඊට පස්සේ අර නිශ්චලව තිබුණු ඒ කකුල ආපහු ඔසවන්න ඕනි. ඒ පියවර ඉස්සරහට තල්ලු කරන්න ඕනි කකුල. ඊට පස්සේ තියන්න ඕනේ. දැන් මේකට තමයි මෙන්න මේකට විතරක් අවධානය යොමු කරද්දි තමයි සමහර කට්ටිය කියන්නේ ඔසවනවා, ගෙනියනවා, තබනවා, ඔසවනවා, ගෙනියනවා, තබනවා, ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා මේකට මේ සිහිය තියාගන්න කියලා. ඒක නෙමෙයි මේ කියන්නේ. හරි මුලින් ඔබට සිහිය පවත්වන්න පුළුවන් කකුල් දෙකට විතරක් වෙන්න පුළුවනි. හැබැයි ඉරියාපත භාවනාවේදී මේ සක්මන් භාවනාවේදී ඔබ මේ කකුල් දෙකට විතරක් කකුල් දෙකේ සිදුවන වෙනසට විතරක් සිහිය පවත්වන්න පුරුදු වෙන්න එපා. මුලින් ඔබට පහසු වෙන්න පුළුවන් ඒක. හැබැයි ඒකට විතරක් ඔබ සිහිය මේ පවත්වන්න හුරු කරන්න එපා ඔබ. ඇයි අපිට මොකටද මේ භාවනාවක් කරන්නේ? ඔබ තේරුම් ගන්න මොකටද මම මේ භාවනා කරන්නේ? මගේ කාලය වියදම් කරගෙන මොකටද මම මේ භාවනාවක් කරන්නේ? මම මේ භාවනාවක් කරන්නේ සමාධිය ඇති කරගන්න විතරක්ම නොවේ. මට සමාධිය විතරක් නම් මගේ අරමුණ මට පුළුවන් අරක තියන්න. දැන් සමාධිය විතරක් නම් අරමුණ ආනාපානසති භාවනාවෙත් අපිට කරන්න පුළුවන් පිම්බෙනවා හැකිනවා. ඔව් හරි. සමාධිය විතරක් නම් ඒක පහසුයි. හැබැයි සමාධිය විතරක් නෙවෙයි අපේ අරමුණ. සමාධිය ලබා ගැනීම විතරක් නෙවෙයි අරමුණ. මම ඔබට කලිමුත් කියලා දුන්නා. සමාධිය කියලා කියන බුද්ධ ශාසනයේ ඒකායන පරමාර්ථය නෙවෙයි. මං ආපහු ඔබට කියා දෙනවා දැන් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙන්න පෙරත් බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණු පසුත් අතර ලෝකයේ ඇති වෙන වෙනස මොකක්ද? සිල් රැකීම නම් මම කියනවා නෑ කියලා. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන්න ඉස්සෙල්ලා සිල් රැකපු කට්ටිය ඕන තරම් ඉන්න. මොන සිල්ද? පන්සිල් ආරක්ෂා කරපු කට්ටිය හිටියා. අෂ්ටාංග උපෝසීලේ සමාදන් වෙලා ආරක්ෂා කරපු කට්ටිය හිටියා. නේ? සංසුස්ත දිව්‍ය රාජයා මනුස්ස ලෝකේ උපදින්න පෙර අර දෙවිවරු ආරාධනා කරද්දි කාලෝ යන්ති මහාවීර uppajja මාත කුච්චයන් සදේවකන් ධාරයන්තු බුජ්ජස්සු අමතම් පදං කියලා ඒ දෙවිවරු ආරාධනා කරද්දි සංසුස්ත දිව්‍ය රාජයා බලනවා පස්මහ බැලුම් බැලුවා කියලා අපි අහලා තිනවනේ. එතකොට එතන අම්මා කවුද කියලා බලනවා. අම්මා කියලා බලන්නේ කවුද? සිල්වත් කාන්තාව. මාස 10කුත් දවස් 7ක් ආයුෂ ඇති සිල්වත් කාන්තාව කවුද? එතකොට තමයි දකින්නේ මහා මායා දේවිය නිති පන්සිල් ආරක්ෂා කරනවා. පොයට අටසිල් සමාදන් වෙලා ආරක්ෂා කරනවා. එනම් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පෙරත් පොයට අටසිල් සමාදන් වෙනවා කියන එක තිබුණා. පන්සිල් ආරක්ෂා කරනවා කියන තිබුණා. බොහෝ සිල් රකින්න පිරිස හිටියා. ඒ නිසා සීලය බුදු සාසනේ භාග්‍යවතුන් වහන්සේ උගන්වනවා තමයි සීලය. හැබැයි පන්සිල් අටසිල් කියලා කියන්නේ අපේ ජීවිතයේ ඒකායන පරමාර්ථය නෙවෙයි. සමාධියත් ඒකායන පරමාර්ථය නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පෙර අෂ්ට සමාපatti දක්වා දිනු කරගත්තු කට්ටිය හිටියා. අෂ්ට සමාපatti දක්වා. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. ආකාසානංචායතනෙ, විඥානංචායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේව සංඥානාසඤ්ඤායතනෙ මේ අෂ්ට සමාපatti දක්වාම දිනු කරගෙන හිටියා. ඒතර ආලාර කාලාම දිනු කරගත්තු උපදවගත්තු පළවෙනි ධ්‍යානයත් හඳුන්වන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලෙහි ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති කියලාම තමයි. හරි ඒ නම එහෙමයි හඳුන්වන්නේ ඒක. ඒක නිසා පින්වත්නි සමාධිය විතරක් නොවේ අපේ සමාධිය විතරක් නම් අපේ අරමුණ. ඔව් අර මේ ආනාපාන සති භාවනාවේදී පිම්බීම ඇකිලිමට අපිට ප්‍රතිසිතිය ඉන්න පුළුවන්. හැබැයි ඒක විතරක් නෙමෙයි අපේ අරමුණ. සමාධිය විතරක් නම් අපේ අරමුණ ඔසවනා ගෙනියනවා තබනවා කියන එක සිහිය තියාගන්න පුළුවන්. හැබැයි ඒක විතරක් නෙමෙයි අපේ අරමුණ. එතනින් එහාට මේක දියුණු කරගන්න ඕනේ අපිට. අන්නේ දියුණු කරගන්න පුළුවන් වෙන්න තමයි මම කියන්නේ ඔබට අර ඔසවනවා ගෙනියනවා තබනවා කියන මේ පාදයේ සිදුවෙන වෙනස් කීමට විතරක් සිහිය තියාගන්න එපා කියලා. ඒක පුරුදු වෙන්න එපා කියලා. එතකොට ඒක ඔබට මුලින් ඒ පාදයේ සිදුවෙන වෙනස්කමට මුලින් ඔබට සිහිය යම් මට්ටමකට තියාගෙන ඊට පස්සේ ඔබ සම්පූර්ණයෙන්ම පියවරක් ඔසවද්දී ඔබේ කකුලේ සිදුවෙන වෙනස්කම වගේම ඔබ ශරීරයේම සම්පූර්ණ ශරීරෙම වෙනස්කම් සිදු වෙනවා.
මුළු ශරීරයේම වෙනස්කම් සිදු වෙනවා. පියවරක් ඔසවද්දී ඔබේ පියවර ඔසවනකොට අත් දෙක තියෙන විදිහ නෙවෙයි. පියවර ඔසවලා ටිකක් දුර පියවර ඉස්සරහට මේ තල්ලු කරද්දී කකුල ඉස්සරහට තල්ලු කරද්දී අත් දෙකේ සිදුවෙන වෙනස්කම්. ඔසවලා ගිහිල්ලා තියෙනකොට පියවර තියෙනකොට අත් දෙකත් වෙනස් වෙලා. ඊළඟ පියවර තියෙනකොට අත් දෙකත් වෙනස් වෙලා. මේ මුළු ශරීරයේම වෙනස්කම් සිදු වෙනවා. හරි. අන්න අර සමාධිය දියුණු කරගන්න කෙනා ඒ සමාධිය දියුණු කරගන්න මේ ඉරියාපත භාවනාවේ මේ සක්මන් භාවනාව තුළ සක්මන් කරන ඉරියව්වට හොඳට සිහිය තියාගන්න සමාධිය දියුණු කරගත්ත යා සම්පූර්ණයෙන් මේ කයේ සිදුවෙන වෙනස්කමට ඒ ඉරියව්ව තුළ සක්මන් කරන ඉරියව්ව තුළ කයේම සිදුවෙන වෙනස්කමට එයාගේ අවධානය යොමු වෙනවා. හරි. ඒකේ සිහිය තියාගන්නවා. මොකද්ද? සක්මන තුළ එක පියවරක් ඔසවලා ඒ පියවර තබද්දී මගේ මේ කය කොහොමද වෙනස් වෙන්නේ? ඇයි එහෙම කරන්න මම කියන්නේ කියලා මම ඔබට ඊළඟ ටිකේදී කියන්නම්. හරි. එහෙනම් කකුල ඔසවලා තියෙනකොට ඔබේ අත් දෙක කොහොමද තියෙන්නේ? ඔබේ කඳ මේ පිටකොන්ද බෙල්ල මේ සිරස හිස කොයි විදිහටද තියෙන්නේ? පියවර ඔසවලා ඉස්සරහට ගෙනියනකොට කොහොමද? පියවර තාපහුත් යබනකොට කොහොමද කියලා මේ සම්පූර්ණයෙන් අර පියවර කියන්නේ කකුලේ සිදුවෙන වෙනස්කමට අමතරව සම්පූර්ණයෙන් ඒ සක්මන තුළ ඔබේ කය සිදුවෙන වෙනස්කමට. මොකද මේ කායानुපස්සනාවට අයිති. කයේ සිදුවෙන වෙනස්කමට ඔබේ අවධානය යොමු කරනවා. ඒ පියවරේ ඒ කයේ සම්පූර්ණ වෙනස්කමට ඔබේ අවධානය යොමු කරනවා. එතකොට ඊළඟ පියවර ඔබ මේ ඔසවද්දී ඒ පියවර ඔසවලා ගෙනහිල්ලා තබනකොට ඒ කකුලේ සිදුවෙන වෙනස්කමට වගේම මුලින් මම ඔබට මේ පොඩි අවස්ථාවක් දෙනවා. මුලින් ඔබ ඒ පියවරේ සිදුවෙන වෙනස්කමට විතරක් අවධානය යොමු කරගන්න. ඒ කමක් නැහැ. හැබැයි ඒකට විතරක්ම සිහිය යොමු කරගෙන ඒකම හුරු වෙන්න එපා දීර්ඝකාලීනව. යම් මට්ටමකට සිහිය පවත්වා ගන්න පුළුවන් වෙන මට්ටමට ඒක දියුණු වෙනකොට ඔබ මේ ශරීරයේ කයේ සිදුවෙන අනිකුත් වෙනස්කම් වලටත් ඔබේ සිහිය යොමු කරගන්න. අවධානය යොමු කරගන්න. ඔන්න දැන් හොඳට ඔබට ඒ සක්මන් භාවනාව තුළ සක්මන් කරනකොට ඔබ හොඳට මේ විදිහට මේ කයේ සිදුවෙන වෙනස්කම අඳුනා ගනිමින් ඔබ සක්මන් කරනවා. විතර බලන්නකෝ ඒ විදිහට ශරීරයේ සිදුවෙන සෑම වෙනසක්ම මේ කයේ සිදුවෙන සෑම වෙනසක්ම හොඳට අවධානය යොමු කරන අඳුනා ගනිමින් සක්මන් කරද්දී බාහිරට ටිකක් වෙලා යනකොට බාහිරට සිත විසිරෙන ස්වභාවය අටවිලා යනවා. හැබැයි මේක සක්මන් භාවනාවේදී සක්මනේදී සමාධිය ඇති කර ගන්නවා කියන එක පින්වත්නි වාඩි වෙලා භාවනා කරනකොට සමාධිය ඇති කර ගන්නවට වඩා ටිකක් අමාරුයි. ඒ අමාරු වෙන්න හේතුවක් තියෙනවා. ඔබ ආනාපාන සති භාවනාව කරන්න වාඩි වුණාට පස්සේ ඔබ දැස් පියා ගන්නවා ඔබ. බුද්ධානුස්සති භාවනාව වඩන්න වාඩි වුණාට පස්සේ දැස් පියා ගන්නවා ඔබ. ඊට පස්සේ මෛත්‍රී භාවනාව වඩන්න වාඩි වුණාට පස්සේ දැස් පියා ගන්නවා ඔබ. හැබැයි සක්මන් භාවනාවේදී දැස් පියාගෙන ඔබට භාවනා කරන්න බෑ. අපේ අරමුණු අපේ හිතට එන අරමුණු වැඩිපුරම හිතට අරමුණු වෙන්නේ ඇස් දෙක හරහා. පේන දේ හරහා. හරි. එතකොට ඔබ සක්මන් කරනකොට ඔබේ ඇස් දෙක අරගෙන තියෙන්නේ ඔබේ සිහිය ඉක්මනින් පිට යන්න තියෙන අවස්ථාව වැඩි. සමහරට ළඟින් කවුරු හරි ගියත් ඔබේ සිහිය ඒකට යොමු වෙන්න තියෙන අවස්ථාව වැඩි. සමහරට සතෙක් ගියත් අවස්ථාව වැඩි. කුරුල්ලෙක් පියාඹන ගියත් අවස්ථාව වැඩි. සමහරට ගහක කොළයක් සක්මන් මළුවේ එහෙම ගියත් හුළඟට එහෙම ගියත් ඔබේ සිහිය ඒකට යොමු වෙන අවස්ථාවද මොකද ඇස් දෙක අරගෙන ඉන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න ඔබ අමාරුවෙන් හෝ මේ සක්මන් භාවනාව තුළ සක්මනේදී මේ ඉරියව්වේ සිදුවෙන වෙනස්කම් වලට හොඳට සිහිය පවත්වාගෙන හොඳට සිහිය තියාගෙන
ඒ සෑම වෙනස් වීමක්ම හොඳට අඳුනාගෙන ඔබේ සිත ඒ තුල පවත්වාගෙන ඉන්න පුළුවන් වුණොත් එහෙම ඒක බලවත් සමාධියක් බවට පත් වෙනවා. බලවත් චිත්ත ඒකාග්‍රතාවයක් බවට පත් වෙනවා. ඒක වාඩි වෙලා භාවනා කරනකොට සමාධියක් ඇති කර ගැනීමේදී ඒ සමාධියේ ප්‍රබල බවට වඩා අතිශයින්ම වැඩි සක්මන් භාවනාව තුළ ඇති කර ගන්නා වූ සමාධිය. සක්මන් භාවනාව තුළ ඇති කර ගන්නා වූ සමාධිය. වාසිත් තියෙනවා. අවාසිය තමයි අර සිත එහෙම යන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද S2 අරගෙන ඉන්න නිසා. දෙයස් අරගෙන ඉන්න නිසා. වාසිය තමයි වාඩි වෙලා ඔබ භාවනා කරද්දී ඔබේ සමහරට පිටකොන්දර දෙන්න පුළුවනි, කකුල් දෙන්න පුළුවනි. හරි? ඒවා දැන් ගොඩාක් උදවියට වාඩි වෙලා භාවනා කරනකොට එන ප්‍රධාන බාධක කීපයක් තියෙනවා. එකක් තමයි යාගේ කොන්ද රිදෙනවා සමහර විට. කොන්ද කියන්නේ කය ඍජුව තියාගෙන ඉන්න තමයි අවශ්‍ය. එහෙම තමයි ඔබ කළ යුත්තේ. හැබැයි බොහෝ උදවියගේ ටිකක් වෙලා යනකොට මේ කොන්ද ඔන්න පොඩ පාත් වෙනවා. භාවනා කරන්න වුණාට පස්සේ. එතකොට මේ පිටකොන්ද පොඩ පාත් වෙනකොට ටිකක් වෙලා යනකොට මේ කොන්ද රිදෙන්න පටන් ගන්නවා. එතකොට අර භාවනා අරමුණට නෙවෙයි ඔබේ සිත පිහිටන්නේ අර කොන්ද රිදෙන එකට. ඒක ඔබට කරදරයක්. ඒ කරදරේ නෑ සක්මන් භාවනාව තුළ. සමහර උදවියදී භාවනා කරන්න වාඩි වුණාට පස්සේ ධනිස් දෙක නවාගෙන ඉන්නකොට ධනිස් කැක්කුම එනවා. ධනිස් කැක්කුම එන්න පුළුවන්. ඒකත් ගොඩ දෙනෙකුට තියෙන එකක්. ධනිස් සමාරු. එතකොට ඔබ භාවනා කරන්න වාඩි වුණාට පස්සේ අර දරුණු වේදනාවත් එක්ක ඔබ පොර බදන්න ඕනි. අර ධනිස් වල ඇති වෙන දරුණු වේදනාවත් එක්ක පොර බදන්න ඕනි. එතකොට ඒ පොර බැදිල්ලත් එක්ක ඔබ භාවනා අරමුණට සමහරට හිත නෑ. අර ධනිස් සමාරුවත් එක්ක තමයි හිත හක්කලම් කරන්නේ. එතකොට සමහරට ඇත්තට මේ දරුණු වේදනාවත් එක්ක ඔබ තුළ සමාධියක් වැඩෙනවා නෙවෙයි සිදු වෙන්නේ. සමහර විට පටිගය වැඩෙනවා. ඒ දුක් වේදනාව තුළ පටිගය වැඩෙන්න පුළුවනි. පටිඝානුසය තියෙන නිසා තරහ එන්න පුළුවනි ඔබට. හිත ගැටෙන්න පුළුවනි. එතකොට ඒකත් එතකොට භාවනාවට බාධාවක් වෙනවා. තුන්වෙනි ප්‍රබලම බාධාව තමයි මොකද්ද? තීන මිද්දේ. වාඩි වෙලා භාවනා කරන්න බුද්ධානුස්සතිය වඩන්න මේ වාඩි වෙන්නේ. මෛත්‍රී භාවනාව වඩන්න වාඩි වෙන්නේ. ආනාපානසති භාවනාව වඩන්න වාඩි වෙන්නේ. මෙන්න පොඩ්ඩක් වෙලා යනකොට නිින්ද ගිහිල්ලා. හරි? භාවනාවට වාඩි වෙච්ච හැටි ඔන්න එන මේක තමයි නිදිමත එනවා. නිදිමත එනවා. තීන මිද්දේට යොමුනවා. එතකොට අන්න භාවනා අරමුණේ සිහිය නැහැ. සිහිය කොහෙ ගිහිල්ලාද නැහැ නිින්ද. ඒ බාධාවත් මේ සක්මන් භාවනාව තුළ නැහැ. සක්මන් භාවනාව තුළ තියෙන වාසිත් තියෙනවා, අවාසිත් තියෙනවා. අවාසිය තමයි S2 අරගෙන භාවනා කරන්න වීම. S2 අරගෙන සක්මන් කරන්න වීම. එතකොට බාහිරින් අරමුණෙන්න තියෙන ඉඩකඩ වැඩි. නමුත් වාසි තමයි කොන්දරි දෙන එක නෑ. ධනිස්රි දෙන එක නෑ. නිදිමතේන ප්‍රමාණය අඩුයි. සක්මන් භාවනාව තුළ. එතකොට මේ විදිහට සක්මන් භාවනාව තුළ හොඳට ඔබ සමාධිය දිනු කරගත්තට පස්සේ දිනු වෙනවා. දැන් බලන්නකො මේක තියෙනවනේ. අර විදිහට අර ගේහනිසිත සර සංකල්ප ප්‍රහාණය වෙනකොට අජ්ජත්මේව චිත්තං සම්තිට්ඨති. ආධ්‍යාත්මයේ තැම්පත් වෙනවා. සම්නිසීදති. ඒ පිහිටනවා තැම්පත් වෙනවා. ඒකෝදී හෝති එකඟ වෙනවා. සමාධියති. සමාධිය ඇති වෙනවා. සක්මන් භාවනාව තුළ සමාධිය ඇති කරන්න පුළුවන්. ඒක ප්‍රබල සමාධියක්. සක්මන් භාවනාව තුළ ඇති සමාධිය. ඔන්න ඒ සක්මන් භාවනාව නැත්නම් ඉරියාපත භාවනාව තුළ ඉරියාපත භාවනාවේ ප්‍රධාන එකක් සක්මන් භාවනාව. ඒ තුළ සමාධිය වඩන විදිය. සම්පූර්ණ ඉරියව්වල සිදුවන වෙනස්කම් වලට සිහිය පැවැත්වීම. හරි? ඉරියව්වල සිදුවන වෙනස්කම් වලට සිහිය පැවැත්වීම. පින්වත්නි, සක්මන් භාවනාවයි සක්මනේදී සිදු කරන වෙන භාවනාවලු කියන දෙකක්. ඔබට සක්මන් කර පුළුවනි බුද්ධ අනුස්සතිය වඩන්න. ඒතර ඒක සක්මන් භාවනාව නෙවෙයි.
ඒක බුද්ධානුස්සති භාවනාව. ඉතින් මේ බුද්ධානුස්සතිය වඩද්දී සක්මනේදී සක්මන් කර සක්මන් කරන ඉරියව්වට සිහිය පවත්වන්නේ නැහැ. එතකොට ඉරියාපත භාවනාවක් නෙමෙයි. ඒක බුද්ධානුස්සති භාවනාවක්. සක්මන් කර පුළුවනි ඔබට මෛත්‍රී භාවනාව කරන්න. ඒතරක මෛත්‍රී භාවනාව මිසක් සක්මන් භාවනාව නොවේ. සක්මන් කර පුළුවන් ඔබට සක්මන් කරන ඉරියව්ව තුළ පුළුවනි සක්මනේදී ඔබට අසුභ භාවනාව වඩන්න. එහෙම නැත්නම් තව වෙන අනිත් භාවනාවක් කරන්න පුළුවනි. අපි හිතමු ඔබ කැමති කියලා ස්කන්ධ අනිත්‍ය භාවනාව කරන්න. ආයතන අනිත්‍ය භාවනාවක් මේ ඕනෝ භාවනාවක්. ආනාපාන සතිය ඇර මේ ඕනෝ භාවනාවක් කරන්න පුළුවනි සක්මන් කර. එතකොට ඒක ආයතන අනිත්‍ය භාවනාව වෙනවා මිසක් එහෙම නැත්නම් ස්කන්ධ අනිත්‍ය භාවනාව වෙනවා මිසක් අසුභ භාවනාව වෙනවා මිසක් සක්මන් භාවනාව වෙන්නේ නැහැ. සක්මන් භාවනාව කියලා කියන්නේ සක්මන් කරන ඉරියව්වට සිහිය පැවැත්වීමයි. දැන් ඔන්න සමාධිය දිනු වෙන විදිය ඔය. ඒක කොහොමද විදර්ශනාවට හරවන්නේ? දැන් මේ කතා කරන්නේ සමතේ විදර්ශනාව කියන්නේ. ඉරියාපත භාවනාවම නැත්නම් අපි මෙතෙන්ද ගන්නේ සක්මන් භාවනාවනේ. සක්මන් භාවනාවම කොහොමද විදර්ශනාවට හරවන්නේ? දැන් සක්මනේදී සමාධිය වැඩිලා මේකේ හොඳට මනාකොට එයාගේ සිහිය පිහිටන්න දැන් තියෙනවා. අර සක්මන් කරන ඉරියව්ව තුළ මනාකොට සිහිය තියෙනවා සක්මන් කරන ඉරියව්ව තුළ. දැන් ඔබ එයාට පුළුවනි දැන් මේ කායානුපස්සනාවටත් භාවනාවක්. දැන් එයාට පුළුවනි දකින්න ඒ ඉරියව්ව තුළම තමන්ගේ කයි රූපී කයේ සිදුවන ඉරියව් වලට එයා සිහිය මනාකොට පිහිටලා දැන් තියෙන. කයේ ඇති වෙන වෙනස්කම් වලට ඉරියව් වලට සිහිය පිහිටලා තියෙන. දැන් එයාට පුළුවනි ඒකෙදී දකින්න අජ්ජත්තං මා කායේ කායානුපස්සී විහෙරති. ආධ්‍යාත්මික කය කියන්නේ තමන්ගේ මේ කයේ තමන්ගේ මේ කයේ මෙහෙම ස්වභාවයක් තියෙන්නේ කියලා මනාකට කයට සිහිය පිහිටවගෙන ඉන්නේ දැන් එයා. අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා කායේ කායානුපස්සී විහෙරති. ආධ්‍යාත්මික කයෙන් බැහැර. හරි? ආධ්‍යාත්මික කයෙන් බැහැර යම් ඉරියව් කියලා යම් ආධ්‍යාත්මික කයෙන් බැහැරනේ. දැන් මම තව කෙනෙක් කරන දෙයක් ගැන මම දැන් ඒක මගේ ආධ්‍යාත්මිකයෙන් බැහැර. හරි? ඒතර ඒකටත් සිහිපොත්තුන මේ ආධ්‍යාත්මික කයේ යම් ස්වභාවයක් ඇද්ද? ආධ්‍යාත්මික කයෙන් බැහැර යම් කායික ස්වභාවයක් තියෙනවා නම් ඒකෙත් මේ විදිහමයි පවතින්නේ කියලා. බහිද්ධා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත් බහිද්ධා කායේ කායානුපස්සී විහෙරති. ආධ්‍යාත්මික කයෙත් බාහිර කයෙත් කියන මේ දෙකේම ස්වභාවය මේකයි කියලා එයා ඒ ස්වභාවයට හොඳට සිහිපෙනවා. වැදගත්ම කොටස ඊළඟට තියෙනවා. මොකද්ද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මොකද්ද? සමුදය හට ගැනීම. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වැයවීම. හට ගැනීම නැතිවීම. හරි? සමුදය වැය. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වැය දකිමින් යා හොඳට කායानुපස්සනාවෙන් ඉන්නවා. දැන් කොහොමද මේ කරන්නේ? දැන් ඔබ දැන් සක්මන් භාවනාව තුළ සක්මනේ ඔබ දැන් හොඳට මනාකොට සිහි පිටලානේ තියෙන්නේ මේ කය සිදුවෙන වෙනස්කම් වලට. දැන් ඔබ ඔන්න බලනවා ඊළඟට මේ කය වනාහි සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක්. මේ රූපය, මේ කය, මේක සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක්. ඒතර මේක මොකක්ද එහෙනම්? මේ රූපය. මේ රූපයක්. හරි, මේක රූපය. ඒතර ඒ රූපේ දැන් ඔබ සක්මන තුල බලන්නකෝ. සක්මන තුල දැන් ඔන්න එක පියවරක් ඔසවනවා ඔබ. ඒ පියවර ඔසවනකොට ඔබේ පවතින රූපය නොවේ. ඒ පියවර ඔසවලා
කකුල පොඩ්ඩක් ඉස්සරහට ගෙනියනකොට තියෙන්නේ ඒ රූපේ නෙවෙයි. රූපේ වෙනස් වෙලා. නැවත වතාවක් මම ඔබට කියන්නම්. සක්මන් භාවනාව තුළ එක පියවරක දැන් ඔබ එක පියවරක් ගන්නකෝ. මේ එක පියවරක කකුල ඔසවද්දී ඒ පියවර තියන්න කකුල ඔසවද්දී ඔබේ තියෙන රූපය නොවේයි. ඒ පියවරට කකුල ඔසවලා කකුල පොට්ටක් ඉස්සරහට යනකොට තියෙන්නේ ඒ රූපය වෙනස් වෙලා. ඇත්තද බොරුද? ඇත්ත. ඒ රූපය වෙනස් වෙලා. ඒ වෙනස් වෙන්නේ මොකද්ද? කයේ ස්වභාවය වෙනස් වෙනවා කියන්නේ මොකද්ද වෙනස් වෙන්නේ? රූපය. ඒ පියවරම ඔබ තව ඉස්සරහට ටිකක් තල්ලු කරනවා. ඒ කකුල තව පොඩ්ඩක් ඉස්සරහට තල්ලු කරනවා. චේතනාත්මකව මේක වෙන්නේ. චේතනාව නැත්තම් ඔබට මේ පියවර ඉස්සරහට තල්ලු කරන්න බෑ. චේතනාවෙන් මේක වෙන්නේ. එතකොට චේතනාව පහල කළ චේතනාවෙන් ඔබ තව කකුල පොඩ්ඩක් ඉස්සරහට තල්ලු කරනකොට තියෙන රූපය නොවේ. තව පොඩ්ඩක් ඉස්සරහට තල්ලු කරනකොට තියෙන රූපය වෙනස් වෙලා. ඒ වෙනස් වෙන්නේ රූපය. ඒ මොහොතින් මොහොත වෙනස් වෙන්නේ රූපය. මේ සතර මහා ධාතුන් හටගත්තු රූපය වෙනස් වෙන්නේ. ඒකට ඉස්සරහට පියවර තල්ලු කරලා පියවර තබද්දී පොළවට එවන රූපය වෙනස් වෙලා. ඒ රූපය වෙනස් වෙන්නේ. කය කියලා වෙනස් වෙන්නේ රූපය. කායික මේ ඉරියව්ව කියලා වෙනස් වෙන්නේ රූපය. දැන් ඊළඟ පියවර ඔසවනවා. අර පියවර තබලා ඒ තියෙනකොට තිබුණු රූපය නෙවෙයි. ඊළඟ පියවර ඔසවනකොට තියෙන්නේ ඒ රූපය වෙනස් වෙලා. ඇයි රූපය වෙනස් වෙන්නේ? ආහාර සමුදය රූප සමුදය. ආහාර කිව්වේ සතර ආහාර හතරමයි. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. ওই ආහාර හතරෙන්ම රූපය හට ගන්නවා මිසක් කබලින්කාර ආහාර පත්‍ය රූප සමුදය කියලා කිව්වේ නැහැ. කබලින්කාර ආහාර සමුදය රූප සමුදය කියලා කිව්වේ නැහැ. ආහාර සමුදය රූප සමුදය. බලන්න ආහාර කියලා කියනකොට ඒ ආහාර හතරමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් රූපයේ සමුදයට කබලින්කාර ආහාරයේ වගේම ස්පර්ශ ආහාරයත් ඕනි. මනෝ සංචේතන ආහාරයත් ඕනි. විඥාන ආහාරයත් ඕනි. එතකොට මේ පියවර ඔසවද්දී අර පියවර තබලා ඊළඟ පියවර ඔසවනකොට අරව ඔක්කොම වෙනස් වෙලා නැද්ද? ස්පර්ශය වෙනස් වෙලා නැද්ද? චේතනාව වෙනස් වෙලා නැද්ද? මනෝ සංචේතනාව. විඥානය වෙනස් වෙලා නැද්ද? දැනගන්න. දැන් කොහොමද අපි දැනගන්නේ? දැන් පියවර තබලා දැන් ඔන්න පියවර එසුවා කියලා දැනගන්න කොහොමද? ඒ දැනගැනීම කියන්නේ විඥානයනේ. දැන් පියවර පොඩ්ඩක් ඉස්සරහට තල්ලු කරලා කියලා අපි දැනගන්න කොහොමද? ඒක දැනගන්න විඥානයනේ. විඥානාතිතිකෝ බික්වි තස්මා විඥානති විච්ඡති. එහෙනම් හොඳට බලන්න මේ එක පියවරක ගණන් කරන්න බැරි තරම් වාර ගානක් මේ රූපේ ඇතිවීම නැතිවීම සිද්ධ වෙනවා. හරි ගණන් කරන්න බැරි තරම් වාර ගානක් මේ රූපේ ඇතිවීම නැතිවීම සිද්ධ වෙනවා. එයි මේක අපිට තේරෙන්නේ නැත්තේ සිහිය නැහැ. අපි මේ සමුදේ වැය දකින්නේ. දැන් අපි හොඳට බලන්න දැන් මේ සක්මන් භාවනාව බලන්න මේ සක්මන් භාවනාව කොච්චර දුරට ගෙනියන්න පුළුවන්ද කියලා කොච්චර දුරකට මේ සක්මන් භාවනාව දිනු කරගන්න පුළුවන්ද කියලා බලන්න. දැන් මුල් කොටස මම කිව්වේ සමාධියට. හැබැයි සමාධිය ඕනි. ඒ සමාධිය ඇති කරගන්න නැතුව මේක කරන්න අමාරුයි. නීවරණ වලින් බැට කනවා. ඒ සක්මන් භාවනාව තුළම සක්මනේ මනාකොට සිහිය පිහිටවගෙන ඉන්න වෙනවා. හරි මේ දැන් මේ කායගත සූත්‍රය ගත්තත් මහා සතිපට්ඨාන සූත්‍රය ගත්තත් මුලින් අර සමාධිය කියන කොටස දේශනා කරලා තමයි ඊට පස්සේ ඊළඟ කොටස දේශනා කරන්නේ.
හරි? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ සමුදය එයා හොඳට දකිනවා. මොකේ සමුදයද? රූපේ හට ගැනීම. රූපේ හට ගැනීම දකිනවා. ඉතින් රූපේ හට ගැනීම කියලා කියන්නේ ඒ මොහොතේ තමන් තුළ ඇති වෙන රූපය. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒ හටගත්තු රූපය ඒ මොහොතේම නැති වෙලා යනවා. නිරුද්ධ වෙලා යනවා. වෙනස් වෙනවනේ. මොකක්ද වෙනස් වෙන්නේ? ස්පර්ශය වෙනස් වෙනවා. චේතනාව වෙනස් වෙනවා. විඥානය වෙනස් වෙනවා. එහෙනම් කබලින්කාර ආහාර, ස්පර්ශාහාර, සංචේතනාහාර, විඥානාහාර කියන ආහාර හතරෙන් නම් රූපේ හටගන්නේ. ඒ ආහාර වෙනස් වෙනකොට රූපය වෙනස් වෙලා. එහෙනම් ඔන්න සමුදය වෙන රූපය ඒ මොහොතේම නිරුද්ධ වෙනවා. එක පියවරක සක්මන් භාවනාව තුළ සක්මනේ එක පියවරක රූපේ සමුදය වැය අපිට ගණන් කරන්න බැරි තරම් වාර ගණක් මේක සිද්ධ වෙනවා. එක පියවරක හට ගැනීම, රූපේ හට ගැනීම නැතිවීම. රූපේ සමුදය වැය. මෙතනමුත් නවතින්නේ. එහෙනම් ඔන්නේ පියවර ඔසවනකොට තියෙන රූපේ නෙවෙයි පියවර පොඩ්ඩක් ඉස්සරහට තල්ලු කරනකොට තියෙන්නේ වෙනස් වෙලා. ඒ රූපේ නෙවෙයි පියවර පොඩ්ඩක් ඉස්සරහට තල්ලු කරලා වෙලා තබනකොට තියෙන්නේ රූපේ වෙනස් වෙලා. රූපේ විතරක් නෙවෙයි වෙනස් වෙන්නේ. ඒ රූපේ වෙනස් වෙනකොට විඳීම වෙනස් වෙනවා. වේදනාව වෙනස් වෙනවා. පියවර ඔසවනකොට තියෙන විඳීම නෙවෙයි පියවර ඔසවලා පොඩ්ඩක් ඉස්සරහට පාදයේ තල්ලු කරනකොට තියෙන විඳීම වෙනස් වෙලා. ඒ විඳීම නෙවෙයි තව පොඩ්ඩක් ඉස්සරහට පාදයේ තල්ලු කරනකොට තියෙන විඳීම වෙනස් වෙලා. රූපේ වෙනස් වෙනකොට විඳීම වෙනස් වෙනවා. රූපේ වෙනස් වෙනකොට විඳීම වෙනස් වෙනවා. ඒ විඳීම නෙවෙයි පියවර තව පොඩ්ඩක් ඉස්සරහට තල්ලු කරලා පියවර තබනකොට තියෙන්නේ විඳීම වෙනස් වෙලා. රූපේ වෙනස් වෙනවා. වේදනාව වෙනස් වෙනවා. සංඥාව පියවර ඔසවනකොට තියෙන හඳුනා ගන්න දැන් පියවර එසවුවා කියලා හඳුනාගන්නේ. පියවර ඔසවපු එක අපි හඳුනාගන්නේ. ඒක නෙවෙයි පියවර ඉස්සරහට තබනකොට ඉස්සරහට තල්ලු කරනකොට දැන් ඔන්න හඳුනාගෙන වෙනස් වෙලා. දැන් පියවර පොඩ්ඩක් ඉස්සරහට තල්ලු කරලා තියෙන්නේ. දැන් හඳුනා ගැනීම දැන් මේ රූපේ හඳුනාගත්ත එක වෙනස් වෙලා. ඒ හඳුනා ගැනීම තව පොඩ්ඩක් ඉස්සරහට තල්ලු කරන වෙනස් වෙලා. පියවර තබනකොට හඳුනා ගැනීම වෙනස් වෙලා. රූපේ වෙනස් වෙනවා. වේදනාව වෙනස් වෙනවා. යම් වේදේති තං සංජානාති. යමක් විඳිනවාද විඳින දේ හඳුනා ගන්නවා. විඳින දේෙන් හඳුනාගන්නේ. එහෙනම් අර රූපයට අනුව වේදනාව වෙනස් වෙනවා. සංඥා වෙනස් වෙනවා. හඳුනාගන්නේ වෙනස්. ඊයින් පස්සේ චේතනාව වෙනස් වෙන්නේ නැද්ද? දැන් කකුල ඔසවන්න පුළුවන් ද චේතනාවක් පහළ නොකර? බෑ. එහෙනම් ඔන්න කකුල ඔසවනකොට තබන තියෙන චේතනාව නෙවෙයි. දැන් චේතනාව වෙනස් නොවි චේතනාව පහළ නොකර ඒ කකුල ඉස්සරහට තල්ලු කරන්න බෑ. හරි එහෙනම් චේතනාවත් වෙනස් වෙනවා. ඉස්සරහට තවත් කකුල තල්ලු කරන්න නම් තවත් චේතනාව වෙනස් වෙන්න ඕනේ. තබනකොට තබන්නේ තියෙන්නේ චේතනාව නෙවෙයි. එහෙනම් රූපේ වෙනස් වෙනවා, වේදනාව වෙනස් වෙනවා, සංඥා වෙනස් වෙනවා, සංස්කාර වෙනස් වෙනවා, චේතනාව. විඥාන කොහොමද වෙනස් වෙනවද? විඥාන වෙනස් නොවි මේ කිසිම දෙයක් කරන්න බෑනේ. විඥාන වෙනස් වෙනවා. එනම් බලන්නකෝ මොකද වෙනස් වෙන්නේ? පංච උපාදානස්කන්ධේ. සක්මන් භාවනාව තුළ මුලින් අපි සමාධිය වැඩුවා. සමාධිය දියුණු කරගත්තා. දැන් ඒ සමාධිය විදර්ශනා පැත්තට හරවනවා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය දකිනවා. මොකේ සමුදයද? රූපයේ, වේදනාවේ, සංඥාවේ, සංස්කාරේ, විඥානේ. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති.
වැය දකිනවා. සමුදය වැය දකිනවා. පංච උපාදානස්කන්ධයේ හට ගැනීම නැතිවීම දකිනවා. පංච උපාදානස්කන්ධයේ හට ගැනීම නැතිවීම නම් දකින්නේ යා සක්මන් භාවනාව තුළ. එයා මේ රූපය නිට්ටයයි කියලා ගන්නවද අනිත්‍යයි කියලා ගන්නවද? අනිත්‍යයි. මේ වේදනාව නිට්ටයයි කියලා යට තීරණවද අනිත්‍යයි කියලා තීරණවද? අනිත්‍යයි. මේ සංඥා සංකාර විඥාන නිට්ටයයි කියලා තීරණවද අනිත්‍යයි කියලා තීරණවද? අනිත්‍යයි. එනම් පංච උපාදානස්කන්ධයේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. එයාර හට ගැනීම නැතිවීම දකිද්දි හොඳට මතක තියාගන්න මේ සක්මන තුළ සක්මන් භාවනාව තුළ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධයේ හට ගැනීම නැතිවීම දකින්නේ අනිත්‍යයි කියලා යට තේරෙනවා. මේක අනිත්‍ය, මේක නිට්ටය නෑ. එනම් මේ අනිත්‍ය මේ වගේ ගැඹුරු එකක් මිසක් මේ සාමාන්‍ය මේ අපි ඉඳලා මැරෙලා යනවා කියන අනිත්‍ය එකත් අනිත්‍ය තමයි. මේ ගහක් මැරිලා යනවා. ගලක් කැඩිලා යනවා. ගෙදරක් කඩාන වැටෙනවා. ওই අනිත්‍ය ඉතින් ඕකත් අනිත්‍ය තමයි. ඒක අනිත්‍ය නොවෙනව නෙවෙයි. ඒක අනිත්‍යයි. හැබැයි ඕක මුස්ලිම් කෙනෙක් අතින් එහෙවත් කියයිනේ ගෙදර කඩාන වැටෙනවා තමයි කියලා. ඔබ ගිහිල්ලා අහනවා මුස්ලිම් කෙනෙක් අතින් මැරෙනවද කියලා. ඔය යච්චියව මැරෙනවා කියලා. ඔබ ගිහිල්ලා ඇහුවොත් මුස්ලිම් කෙනෙක් අතින් ඔය මුස්ලිම් කෙනා හදාගත්තු මන්දිරය වගේ ගෙදර ඒක නිත්‍යද අනිත්‍යද කියලා. අනිත්‍ය මහත්යෝ මේක ඉතින් මේ අවුරුදු 100ක් දෙයක් යනකොට කඩන්න වෙනවා තමයි. ඔව් ඔය අනිත්‍ය කියන්න බුදුරජාණන් වහන්සේ නමක් ඕනේ නේ. හටගන්න රූපයේ නිරුද්ධ වීම. හටගන්න විඳීමේ නිරුද්ධ වීම. සංඥා සංකාර විනි මේ පංච උපාදානස්කන්ධී අනිත්‍යය. පංච උපාදානස්කන්ධයේ හට ගැනීම නැතිවීම දැකීම තමයි අනිත්‍ය කියලා කිව්වේ. මේක තමයි අනිත්‍ය. මේ අනිත්‍ය තමයි දුක. යම් පනානිච්ඡන් දුක්ඛං වාතං සුඛං වාති. යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? දුක්ඛම් බන්ති. ඒක අනිත්‍ය ධර්මයක්. අනිත්‍ය උදී ධර්මයක් දුක කියලා කියන්නේ. ඒ දුක කවුරුත් මේ ලෝකේ අනේ මේ රූපය අනිත්‍යයිනේ වේදනාව අනිත්‍යයිනේ කියලා අනන්නේ නැහැ. ඒක මේ අඩන දුකක් නෙවෙයි. ඒක අවබෝධයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ දුක කියන එක අවබෝධ කරන්න තියෙන දෙයක් කිව්වේ. ඒ අනිත්‍ය දේ ලක්ෂණයක් දුක. දුක්ඛ ලක්ෂණය. ඒක අනිත්‍ය දේ ලක්ෂණයක් දුක කියලා කියන්නේ. ඒක අනිත්‍ය දේට උරුම දෙයක් දුක කියලා කියන්නේ. යම් පනානිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක වෙනස් වෙන ධර්මතාවයට නම් අයිති. ඒක ඒතං මම ඒක මගේ කියලා ගන්න පුළුවන්ද? බෑ. ඒසෝ හමස්මි ඒක මම කියලා ගන්න පුළුවන්ද? බෑ. ඒසෝ මේ අත්තාති ඒක මගේ වශයෙන් මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා ගන්න පුළුවන්ද? බෑ. ඇයි? ඒක ධර්මයට අනුසිත වෙන එක. ධර්මය මොකද්ද? හට ගැනීම නැතිවීම. හේතුඵල ධම. හේතුවක් නිසා ඵලය තියෙන්නේ. මට ඕන විදිහට පවත්වන්න බෑ. ඒක තමයි අනාත්මය කියලා කියන්නේ. එහෙනම් එයාට බැරිද සක්මන් භාවනාව තුළ එයාට බැරිද මේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම දකිමින් පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය හඳුනා ගන්න. දැන් බලන්නකෝ මේ සක්මන් භාවනාව තුළ ඔබට කරන්න පුළුවන් දේ. සක්මන් භාවනාව තුළ ඔබට කරන්න පුළුවන් දේ බලන්නකෝ. සක්මන තුළ සමාධිය වඩන්න ඔබට පුළුවනි. සමාධියෙන් එහාට ගිහලා ඒක විදර්ශනාවට හරවන්න පුළුවනි. විදර්ශනාවට හරවලා ඔබට ඒක මේ පංච උපාදානස්කන්ධය අවබෝධය කරා යන්න පංච උපාදානස්කන්ධයේ අවබෝධය කරා යන්න ඒ දක්වා ඔබට දියුණු කරගන්න පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියාද? සක්මන් භාවනාව තුළ මේ පංච උපාදානස්කන්ධය දකින්න පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න පුළුවන් මට්ටමකට දියුණු කරගන්න පුළුවන් කියලා ඔබ දැනගෙන සිටියාද? බලන්නකෝ
මේ සක්මන් භාවනාවත් ඔබට කරන්න පුළුවන් දී. බලන්න ඒකනේ මේ සතිපට්ඨානේ තියෙන්නේ. සතිපට්ඨානේ තියෙන දැන් මේ ඉරියාපත භාවනාවේ සතිපට්ඨානේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතනමුත් නවතින්නේ. අන්න අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නචකින්ච ලෝකී උපාදීති. දැන් අර අවබෝධය මට තියෙනවා. ඒ තියෙන කෙනා භාග්‍යවතුන් දේශනා කරනවා අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. දැන් මෙයා මේ කයනේ දැන් මේ කායික මේ කායනුපස්සනාවෙන් දැන් මේ කයේ ඇත්ත ස්වභාවයට තේරෙනවා. මේ රූපේ ඇත්ත ස්වභාවය තේරෙනවා. අන්‍යයට වැටහෙනවා. අත්තිකායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. එයා මේ කය ඇතයයි අත්තිකායෝතිවා මේ කය තියෙනවා කියලා එයා ගන්නේ මොකටද? අත්තිකාය 50 සති පච්චුපට්ඨිතා හෝති. සිහිය පිහිටව ගන්න විතරයි. නැත්තම් එයාට කයක් කියලා ගන්න දෙයක් නැහැ. හැබැයි කයක් කියලා ගන්නවා මොකටද? 50 සති පච්චුපට්ඨිතා හෝති. සිහිය පිහිටව ගන්න විතරයි. යාවදේව ඥානමත්තාය මේ ඥානය උපදව ගන්න. පතිස්සති මත්තාය සිහිය සතිය දිනු කරගන්න විතර සතිය පිහිටව ගන්න විතරක්. නචකින්චි ලෝකී උපාදීයති. එමෙතු මේ ලෝකේ යට බැඳෙන්න දෙයක් නැහැ. අත්තිකායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති. එයාට හේතු වෙලා අල්ලගෙන ඉන්න කයක් එයාට නැහැ. නචකින්චිලෝ අනිශ්චිතෝ විහෙරති කියන්නේ නිසිත. මම ඉදත් කියලා දුන්නා ඔබට. නිසිත කියලා කියන්නේ යමකට හේතු වෙලා යමක් අල්ලගෙන යමක් නිසා පවතිනවා. නිසිතෝච විහෙරති. නිසිත කියලා කියන්නේ. හැබැයි ඒකනේ කිව්වේ නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නත්ති. භාග්‍යවතුන් දේශනා කරනවා නිසිතයටමයි සැලීමක් තියෙන්නේ. මම චූටි උදාහරණයක් කියන්නම්. පොඩි උදාහරණයක් කියන්න. අපි මොන්න කොහේ හරි කණුවක් තියෙනවා. එතකොට මොන අපි දැන් මොන හරි මැෂින් එකක් තියෙනවා. මැෂින් එකට ඔබ හේතු වෙලා ඉන්නවා. ඒතර මේ මැෂින් එකට හේතු වෙලා ඉද්දී මේ මැෂින් එක ස්ටාර්ට් කරොත් එහෙම ඔබ හේතු වෙලා ඉන්නකොට මේ මැෂින් එක ගෑවිලා ඉන්නකොට ඔබට ඒ කම්පැනි දැනෙනව නේද? චලිතය ඔබට දැනෙනව නේද? හැබැයි ඔබ ඒක හේතු වෙලා නැතුව ඉන්නවා. ඔබට චලිතය දැනෙන්නේ. අපි තුමේ මැෂින් එක නිසා ඔබ ඒ පොළොවත් කම්පණය වෙනවා කියලා මැෂින් එක තියෙන. ඒ පොළොවේ ඔබ හිටගෙන ඉන්නවා නම් ඔබට කම්පනයක් දැනෙනව නේද? කම්පනයක් දැනෙනවා. ඔබ පොළොවේමුත් උඩ ඉස්සෙලා ඉන්නවා. ඒතර ඔබට කොහොමදවත් ඒ කම්පණය දැනෙන්නේ නැහැ. හැම වෙලාවෙම අනිශ්චිතස්ස චලිතං නිසිතස්ස චලිතං අනිශ්චිතස්ස චලිතං නැති. නිසිතයාටමයි චලිතයක් තියෙන්නේ. අනිශ්චිතයාට චලිතයක් නැහැ. බුදුරජාණන් දේශනා කරනවා මේ කය තියෙනවා කියලා එයා ගන්නේ මොකටද? සිහිය පිහිටව ගන්න විතරයි. ඥානය උපදව ගන්න විතරයි. හරි? ඒක නිසා එයාට මේ අනිශ්චිතෝච විහෙරති. එයා මේකට ඇලෙන්නේ නැතුව මේක අල්ලගන්න නැතුව එයා වාසය කරනවා. ඇයි? අල්ලගන්න දෙයක් නැහැ. මේ රූපේ හට ගැනීම නැතිවම දැකලා. සමුදය වේ දැකලා. අනිත්‍යයක් කොහොමද අල්ලගන්නේ? මොකක්ද යට අල්ලගන්න තියෙන්නේ? එයාට පවතින දෙයක් නැහැනේ. හට ගැනීමක් නැතිවීමක් තියෙනවා මිසක් පවතින දෙයක් නැහැනේ. අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. මේ ලෝකේ පංච උපාදානස්කන්ධ ලෝකේ එයාට උපාදාන කරගන්න අල්ලගන්න කිසිවක් නැහැ. බැඳෙන්න කිසිවක් නැහැ. ඒවම්පිකෝ භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මහණෙනි මේ විදිහට භික්ෂුව කායානුපස්සනාව වඩනවා. ඔබ කායගත සූත්‍රය බලන්න. මේ කායානුපස්සනාව මේ ඉරියාපත භාවනාව තුළින් මුත් පුළුවන් යන්න නිවන් අවබෝධ කරගන්න දිනු කරගන්න. පුංචි එකක් නෙවෙයි. ඒක නිසා ඔන්න දැන් උතර සමාධිය කියන එක සමත විදර්ශනා කියන එක මෙන්න මේ දක්වා දිවෙනවා. ඒක නිසා පින්වත් මේ භාවනාව කියලා කියන්නේ මේ බුද්ධ ශාසනේ නිකම් මේ සෙල්ලමක් නෙවෙයි.
මේ භාවනා කරනවා කියන්නේ මේ පන්ති ගිහිල්ලා මේ වාඩිලා ඉන්නකොට ඔන්න පැයක් යනකොට දැන් පළවෙනි ධ්‍යානෙ, දැන් ඔන්න දෙවෙනි ධ්‍යානෙ, දැන් ඔන්න සීතලගේ සීතල වෙනවා, දැන් හතරවෙනි ධ්‍යානෙ, දැන් ඔන්න සීතල වුණාට පස්සේ දැන් ඔබ සෝතාපන්නයි. මෙහෙම එකක් නෙවෙයි මේක මේ. එහෙම එකක් නෙවෙයි. බලන්න එතකොට ඔබ හිතුවද සක්මන් භාවනාව තුළ එහෙම නැත්නම් ඉරියාපත භාවනාව තුළ මේ තරම් දිනු කරගන්න පුළුවන් කියලා? ඔන්න ඉරියාපත භාවනාව. සමත විදර්ශනා වැඩි විදිය. ඊට පස්සේ අපි ගමුකෝ තවත් භාවනාවක්. අපි දැන් මේ කතා කරන්නේ සමත විදර්ශනා ගැනනේ. අපි ගමු බුද්ධානුස්සතිය. බුද්ධානුස්සති භාවනාව ගමු. ඒක සාමාන්‍ය සමත භාවනාවක්මනේ. ඔව්. බුදුරජාණන් වහන්සේ ගුණ පින්වත්නි කෙනෙකුට හිතලා අවසන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ගුණ හිතලා අවසන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ගුණ කියලා හිතලා අවසන් කරන්න පුළුවන් නම් ඒ තවත් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විතරයි. වෙන ඊට මෙහා කෙනෙකුට බුදුගුණ හිතලා අවසන් කරන්න බෑ. බුදුගුණ කියලා අවසන් කරන්න බෑ. ඊතරම් වූ ඒ බුදුගුණ බුදුරජාණන් වහන්සේ ගුණ 9කට කැටි කරලා අපිට කියා දෙනවා. මෙන්න මේ බුදුගුණ මේ විදිහට ඔබ හිතන්න. අරතරන් අපරිමිත බුදුරජාණන් දේශනා කරන්නේ. ඒ කියන්නේ ඒක හිතලා අචින්තිය දෙයක්. ඒක හිතලා අවසන් කරන්න බැරි දෙයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මේ නව ගුණයන්ගෙන් ඔබ මේ බුදුගුණ කැටි කරලා හිතන්න. එතකොට අනුස්සති භාවනාව, බුද්ධානුස්සති භාවනාව, අනුස්සති භාවනාව කියන්නේ අනුස්සති කියලා කියන්නේ මොකද්ද? අනුව සතිය පවත්වනවා. අනුව සතිය පවත්වනවා. සතිය කියන්නේ සිහිය. බුදුරජාණන් වහන්සේ ගුණ අනුව සිහිය පවත්වනවා. ඒක කියනවා බුද්ධානුස්සතිය කියලා. ඒ අනුව සිහිය පවත්වනවා. බුද්ධානුස්සතිය. එතකොට මේ බුද්ධානුස්සති භාවනාව වඩන්න කියන යාට පුළුවනි වාඩි වෙලා බුද්ධානුස්සති භාවනාව කරන්නත් පුළුවනි. එහෙම නැත්නම් හිටගෙන බුද්ධානුස්සති භාවනාව කරන්නත් පුළුවනි. එහෙම නැත්නම් සක්මන් කරමින් බුද්ධානුස්සති භාවනාව කරන්නත් පුළුවනි. අසනීප කෙනෙකුට නම් නිදාගෙන බුද්ධානුස්සති භාවනාව කරන්නත් පුළුවනි. ඊට පස්සේ අසනීප නොවන කෙනෙකුට උනත් ඔබ නින්දට යද්දී ඔබට පුළුවනි බුදුගුණ හිත ඔබ නිදා ගන්න පුළුවනි. මේ බුද්ධානුස්සති භාවනාව බුදුගුණ හිතන එක ඕන වෙලාවක ඕන විදිහට කරන්න පුළුවන් එකක්. හැම වෙලාවෙම අපි කළ යුතු එකක් බුදුගුණ කල්පනා කරන. හැබැයි මතක තියාගන්න බුද්ධානුස්සති භාවනාව ඒ බුදුගුණය පින්වත්නි ඒක මේ ධර්මයේ තුලින් උපන් එකක් වෙන්න ඕනි. ධර්මයේ තුලින් උපන් එකක් වෙන්න ඕනි බුදුගුණය. ඒතර බුද්ධානුස්සති භාවනාව ප්‍රධාන වශයෙන්ම සමත භාවනාවක්. සමත භාවනාවක් බුද්ධානුස්සති භාවනාව. දැන් බුද්ධානුස්සති භාවනාව කරන ක්‍රම එක එක ගුරුකුලවල එක එක ක්‍රම තියෙනවා. එතෙන් බුදවිය බුද්ධානුස්සති භාවනාව දැන් ඉස්සර ඉඳන් අපේ තිබුණ ක්‍රමයක්. ඒ තමයි නවගුණ වැලක් අතට අරගෙන ඒ නවගුණ වැලේ දැන් ඔන්න ඒකත් ක්‍රම කීපයකට තිබුණා. දැන් නවගුණ වැලේ එක තැනක ඉඳලා අර මේ ඇට දැන් ඔන්න එක එක පල්ලෙහාට දානවා. අර එක එක ගුණයට අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු කිය අර එක එක ඇට එහෙම අයින් කරනවා පල්ලෙහාට දානවා නවගුණ වැලේ. එහෙමත් අපේ ක්‍රමයක් තිබුණා. ඒ තුලත් එයා හොඳට අර බුදුගුණ නිතර හිතනවා බුදුගුණ. හරි. ඒතර එයා විස්තර වශයෙන් බුදුගුණ හිතන්නේ නැහැ. එයා අරක රටාවකට අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත කියලා මේ විදිහට කල්පනා කරනවා. එහෙමත් බුදුගුණ භාවනා කරපු උදවි හිටිය වැරදිම කියලා කියන්න අපිට බෑ. සමාධිය දියුණු කරගන්න බුදුගුණ. එයාගේ මේ සිහිය නරක අරමුණක යන්නේ නැහැ. වැරදි අරමුණක සිහිය පවත්වන්නේ. අර බුදුගුණ අවිදිර කරනවා. ඒක සමාධිය දියුණු කරගන්න ක්‍රමයක්. ගැටලුවක් නැහැ. තවත් සමහර උදවිය හිටියා. නවගුණ වල මතට අරගෙන එක බුදුගුණයක් අරගෙන අරහං
එහෙම නැත්නම් මගේ බුදුරජාණන් අරහං වනසේක. මගේ බුදුරජාණන් වහන්සේ අරහං වනසේක. මගේ බුදුරජාණන් වහන්සේ අරහං වනසේක. මෙහෙමත් එක බුදු ගුණයක්. එතකොට නවගුණ වලින් එයා ගණන් කරනවා. දැන් නවගුණ වලේ තියෙන ඇට ගන්නට දැන් ඔන්න ඒක පිරෙනකොට මම දැන් මෙච්චර ප්‍රමාණයක් අරහං ගුණේ ගැන හිතුවා. මෙච්චර ප්‍රමාණයක් අරහං ගුණ ගැන හිතුවා. එහෙමත් කරපු අවස්ථා තියෙනවා. කරන උදවිය ඉන්නවා. නැත්තේ නෑ. ඉන්නවා. ඒකත් වැරදි නෑ. වැරදි කියලා කියන්න බෑ මේකක්වත්. මොකද මේ බුදු ගුණය තුළ සිහිය පවත්වන එක. හරි. ඉන්පස්සේ සමහර කට්ටිය නවගුණ වල නෙවෙයි. තව සමහර කට්ටිය ඉන්නවා. ඒ උදවිය බුදු ගුණ හිතනවා. යා අරහං එමෙතන බුදුරජාණන් වහන්සේ අරහං වුණසේක, බුදුරජාණන් වහන්සේ අරහං වුණසේක, බුදුරජාණන් වහන්සේ අරහං වුණසේක මේ විදිහට හිතනවා. එයා ඒ විදිහට හිතනවා. එමෙතන තවත් කෙනෙක් බුදුරජාණන් වහන්සේ එයා බුදුගුණ දෙක තුනක් ගන්නවා. බුදුරජාණන් වහන්සේ අරහං වුණසේක, සම්මා සම්බුද්ධ වුණසේක, විද්‍යාචර්ණ සම්පන්න වුණසේක, සුගත වුණසේක ආදි වශයෙන් බුදුගුණ කිහිපයක් ගන්නවා. සමහරට බුදුගුණ 9ම ගන්නවා. මගේ බුදුරජාණන් වහන්සේ අරහං වුණසේක, සම්මා සම්බුද්ධ වනසේක, විද්‍යාචර්ණ සම්පන්න වනසේක, සුගත වනසේක, ලෝක විදු වනසේක, අනුත්තර පුරුෂ ධම්මසාරති වනසේක, සත්තා දේව මනුස්සානං වනසේක, බුද්ධ වනසේක, භගවා වනසේක කියලා මෙහෙම 9ම අරගෙන මේ විදිහට හිතනවා. මේ විදිහට හිතමින් එයා අර සිහිය එහෙම දුවන්න දෙන්නේ නැතුව අර බුදු ගුණ වලම සිහිය පවත්වන්න උත්සාහ කරනවා. සමාධියට හොඳයි. වරදක් නැහැ. තවත් කෙනෙක් අරහං ගුණයි කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නවා. හරි. බුදුරජාණන් වහන්සේ රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කළ නිසා රහතන් වහන්සේ නමක් නිසා බුදුරජාණන් වහන්සේ අරහං වනසේක. ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තු නිසා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක. දැන් මේ විදිහට අර බුදු ගුණින් කියවෙන දේ දල වශයෙන් යම් තේරුම් ගැනීමක් කරමින් අර බුදුගුණ භාවනාව කරනවා. හොඳයි. ඒක අරකට වඩා හොඳයි. හරි. ඒතර අර බුදුගුණ 9ම ඒකේ තව ලස්සනට කියන්න මාගේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ සියලු රාග දේශ මොහ ප්‍රහාණය කළ නිසා අරහං වනසේක කියලා මේ විදිහට ලස්සන රටාවකට ඒ බුදුගුණ කල්පනා කරනවා. එතකොට සිතට සතුටුයි. ඒ ගුණයෙන් කියවෙන්නේ මොනවද කියලා දන්නවද වශයෙන් සිතත් එකඟ වෙනවා. සිත එකඟ බවට හොඳයි ඒක. හරි. එතකොට එයා තුළ ඇත්තටම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරව ආදරයක් උපදිනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයක් උපදිනවා. හොඳට මේ විදිහට බුදුගුණ එකක් හෝ වේවා, කිහිපයක් හෝ වේවා, 9ම හෝ වේවා, විස්තර වශයෙන් හෝ වේවා, මෙයා හොඳට ඒ ගුණයන්ගේ සිහිය පිහිටව ගන්නවා. බුද්ධානුස්සති භාවනාව, බුදුගුණ භාවනාව. හරි. ඒතර මේ විදිහට බුදුගුණ වල මනාකොට සිහිය පවත්වාගෙන ඉන්නකොට සිත එහෙම යන්නේ නැහැ. අන්න සමාධියක් වැඩෙනවා. සිතේ එකඟ භාවයක් ඇති වෙනවා බුදුගුණ තුල. ඊ타ත්ම ආනිසංස සහිත භාවනාවක්. බුදුගුණ භාවනාව වඩද්දී ඒක අප්‍රමාණ පිං වැඩෙන භාවනාවක්. ඒ වගේම එයා තුල ශ්‍රද්ධා ඉන්ද්‍රිය මෝරන්න උපකාර වෙන භාවනාව. ශ්‍රද්ධාව ඇති වෙන්න උපකාර වන දෙයක් බුද්ධානුස්සති භාවනාව. බුදුරජාණන් වහන්සේ පින්වත්නි දේශනා කළා තියෙන එක තැනක ඒක ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. මහණි එකම එක ධර්මයක් තියෙනවා. ඒ ධර්මය බහුල වශයෙන් භාවිතා කරොත් බහුල වශයෙන් භාවිතා කරොත් බහුලීකත ඒකාන්ත නිබ්බිදාය ඒකම හේතු වෙනවා කියනවා. නිබ්බිදාව ඇති වෙන්න. නිබ්බිදාව ඇති වෙනවා කියන්නේ අවබෝධයෙන් සසර කලකිරෙන්න. නිබ්බිදාය විරාගාය, නොඇල්ම ඇති වෙන්න. නිරෝධාය, ඇල්ම නිරුද්ධ වෙන්න. උපසමාය, සංසිඳීම ඇති වෙන්න.
සම්බෝධාය විශේෂ ඥානයන් අවබෝධයන් ඇති වෙන්න නිබ්බානාය සංවත්තේ නිවන් අවබෝධ වෙන්න. එකම එක ධර්මයක් තියෙනවා කියන ඒ ධර්මයම ඒකම බහුල වශයෙන් භාවිතා කරොත් නිතර භාවිතා කරොත් එහෙම ඒකම හේතු වෙනවා කියනවා සසර කලකිරෙන්න, ඒ වගේම විශේෂ ඥානයන් උපදින්න, ඒ වගේම සම්බෝධිය ඇති වෙන්න, හරි නිවන අවබෝධ කරගන්නත් ඒක හේතු වෙනවා. කතමෝ ඒක ධම්මෝ මොකද්ද මහණෙනි මේකම ධර්මයේ බුද්ධානුස්සතියයි. බුද්ධානුස්සති. ඒතර බුද්ධානුස්සති භාවනාව තුළින් ඔබ දැනගෙන හිටියද බුද්ධානුස්සති භාවනාව තුළින්ම නිවන අවබෝධ කරගන්න පුළුවන් කියලා. දැන් සමාධියක් දිනු කරන සමත භාවනාවක් වෙන බුද්ධානුස්සතිය තුළින් නිවන අවබෝධ කරගන්න පුළුවන්. කවුද දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ. මගේ කීමක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ධර්මයම ඒකම බහුල වශයෙන් භාවිතා කරපුවම නිවන් අවබෝධයට යන්න පුළුවන් කියලා. නිබ්බානාය සංවත්තති. කතමෝ ඒක ධම්මෝ බුද්ධානුස්සති. කොහොමද මේකට යන්නේ? අර විදියට හොඳට යම් මට්ටමකට සමාධිය දියුණු කරගන්න කෙනා හරි ඒ සමාධිය විදර්ශනා කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මෙහෙමත් ක්‍රමයක් තියෙනවා. අතින්නම කරන්න පුළුවන්. කරපුද වින්නවා. ඒ තමයි අර විදියට මනාකොට අර බුදුගුණ 9 මනාකොට යා බුදුගුණ 9 ගැන සිතමින් ඒකේ සිහිය පිහිටවගෙන එයාට ගන්න පුළුවන් එක බුදුගුණයක්. දැන් අර විදියට සමාධිය දියුණු කරගන්න අපි තුමේ හරස් අතර කියලා පතුරනවා සමාධිය දියුණු කරගන්නවා. දැන් එයාට එක බුදුගුණයක් අරගෙන ඒක යටට යන්න පුළුවන්. ගැඹුරට යන්න පුළුවන්. අපි හිතමු සම්මා සම්බුද්ධ ගුණය. සම්මා සම්බුද්ධ ගුණය අර විදිහට අර අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත මේ විදිහට අර මේ දල තේරුමත් එක්ක ඔයාට හොඳට සිහිය පිහිටවගෙන ඒ තුන හොඳට සිහිය පිහිටවගෙන සමාධිය ඇති කරගෙන එයා එක බුදුගුණයක් ගන්නවා. ඒ බුදුගුණය අරගෙන ඒකත් ඔස්සේ එයා ගැඹුරට යනවා. මොකද්ද? සම්මා සම්බුද්ධ ගුණය ගන්නකෝ. ඒ සම්මා සම්බුද්ධ ගුණය අරගෙන ඒ සම්මා සම්බුද්ධ ගුණය එයා හොත්තට විමසන්න බලනවා. පටන් ගන්න. මොකද්ද සම්මා සම්බුද්ධ කියලා කියන්නේ? සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ ගුරු උපදේශ රහිතව ස්වයම්බූ ඥාණයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත නිසා. අවබෝධ කරන දේශනා කරපු නිසා සම්මා සම්බුද්ධයි. මොකක්ද මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? දුක නම් වූ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව නම් වූ ආර්ය සත්‍ය. මේ තමයි චතුරාර්ය සත්‍ය. දැන් මේ මොකද්ද මේ විමසන්නේ? සම්මා සම්බුද්ධ ගුණය. අන්න සම්මා සම්බුද්ධ ගුණය විමසගෙන යනකොට යාට චතුරාර්ය සත්‍ය අහුවෙනවා. දැන් චතුරාර්ය සත්‍ය දුක, දුකේ හට ගැනීම, දුක නැතිවීම, දුක නැති කරන මාර්ගය, මේ ආර්ය සත්‍ය හතර යට අහුවෙනවා. දැන් ඒ ආර්ය සත්‍ය හතර පොලක තියලා එක ආර්ය සත්‍යයක් ගන්නවා. දුක නම් ආර්ය සත්‍යය. දැන් ඒක එතනින් ඇතුළට හාරන්න පටන් ගන්නවා. දුක නම් ආර්ය සත්‍ය කියන්නේ මොකක්ද? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ. මෙහෙම දැන් ඔන්න පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධ දුක. දැන් යට දුක නම් වූ ආර්ය සත්‍ය විමසද්දී පංච උපාදානස්කන්ධය අහුවෙනවා. පංච උපාදානස්කන්ධය වනාහි කුමක්ද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. පංච උපාදානස්කන්ධය අහුවෙනවා. දැන් පංච උපාදානස්කන්ධේ රූපය එයා විමසගෙන යනවා. රූපය කියන්නේ මොකක්ද? රූපපතිතිකෝ භික්ඛවේ තස්මා රූපාත උච්චති. රූපණේ වෙන නිසා රූපය කියලා කියනවා. රූපය හටගන්නේ කොහොමද? ආහාර සමුදය, රූප සමුදය. රූපේ වනාහි කුමක්ද? චත්තාරිච මහා භූතානි චතුන්නංච මහා භූතං උපාදාය රූපං. අන්න යාට රූපය කියන එක. රූපේ කියන කුමක්ද? රූපේ සකස් වෙන්නේ කොහොමද? හරි. රූපේ හටගන්නේ කුමක් නිසාද? දැන් මෙයාට මේව අහුවෙනවා. ඒ වෙනකොට එයාට අහුවෙනවා තව මොකද්ද? සතර මහා ධාතුන්. පඨවි ධාතුව කියන්නේ මොකද්ද? ආපෝ ධාතුව කියන්නේ මොකද්ද? තේජෝ ධාතුව කියන්නේ මොකද්ද? වායෝ ධාතුව කියන්නේ මොකක්ද? හරි. ඔන්න රූපය කියන්නේ එම විමසන යනකොට ගොඩාක් දේවල් යාට අහුවෙනවා. වේදනාව යා විමසනවා. වේදනාව කියන්නේ මොකක්ද? වේදනා කීයක් තියෙනවද? එක එක විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන වේදනාවල් යා විමසන්න පටන් ගන්නවා.
සංඥා වනාහි කුමක්ද? සංස්කාර වනාහි කුමක්ද? විඥානීය වනාහි කුමක්ද? දැන් මොකද්ද මේ විමසන්නේ? සම්මා සම්බුද්ධ ගුණේ දුක්ඛාරය සත්‍ය, චතුරාර්ය සත්‍ය, දුක්ඛාරය සත්‍ය, පංච උපාදානස්කන්ධ දුක. හරි, ඒක දැන් මේ තම විමසන්නේ. ඒතර පංච උපාදානස්කන්ධය කියන කොච්චර බුද්ධ දේශනා තියෙනවද? කොච්චර බුද්ධ දේශනා වලින් පංච උපාදානස්කන්ධය ගැන විමසන්න පුළුවන්ද? හැබැයි ඒ විමසන්නේ මොකක්ද? බුද්ධානුස්සතිය. බුද්ධානුස්සතිය සම්මා සම්බුද්ධ ගුණේ. ඊන් පස්සේ විදිහට පංච උපාදානස්කන්ධය ගැන දේශනා 100,000 ගාණක් තියෙනවා. යාට පුළුවනි ඒ 100,000 ගාණෙම පංච උපාදානස්කන්ධය ගැන විමසන්න. හරි. ඒතර පංච උපාදානස්කන්ධය හටගන්නේ කොහෙද? පංච උපාදානස්කන්ධය හටගන්නේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ. පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ. ඒතරයට ඇස වනාහි කුමක්ද? ඇසේ හට ගැනීම කුමක්ද? ඇසේ ආස්වාදයේ කුමක්ද? ආදීනවේ කුමක්ද? නිස්සරණයේ කුමක්ද? විමසන්න පුළුවන්. කන වනාහි කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහට ආයතන හැගෙන යාට විමසන්න අවස්ථාව ලැබෙනවා. හරි. මේ විදිහට දුකම ආර්ය සත්‍යයට එක එක පර්යායයන් විමසනවා යා. දුක්ඛ සමුදය විමසනවා. ඊට පස්සේ දුක්ඛ සමුදය වනාහි කුමක්ද? පටිච්චසමුප්පාදේ හට ගැනීමයි. එනම් පටිච්චසමුප්පාදේ ගැන විමසනවා. පටිච්චසමුප්පාදේ ගැන දේශනා ගණනාවක් 100,000 ගණනක් තියෙනවා. ඒ ඔක්කොම යාට විමසන්න පුළුවන් නේ. දුක්ඛ සමුදය යටතේ. පටිච්චසමුප්පාදේ නිරෝධය විමසනවා. ඊන් පස්සේ ආර්ය අෂ්ටාංගික දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව, ආර්ය අෂ්ටාංගික මාර්ග, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී මේ ආර්ය අෂ්ටාංගික විමසනවා. එතකොට ඒ බලන්නකො මේ එක බුදු ගුණයක් අරගෙන එයාට මේ විදිහට චතුරාර්ය සත්‍යම විමසන්න පුළුවන්. එක බුදු ගුණයක් ඇතුළත චතුරාර්ය සත්‍ය විමසන්න පුළුවන් එක බුදු ගුණයක් ඇතුළත. හරි. එතකොට එක බුදු ගුණයක් අරගෙන ඒ බුදු ගුණේ ඇතුළට කිඳා බහිනවා නම් සමස්ත ධර්මයම ඒ බුදු ගුණෙන් ඇතුළත් බුදු ගුණය තුල අන්තර්ගතයි. අරහම් බුදුගුණේ අරගෙන ඒ අරහම් බුදුගුණේ තුලින් පින්වත්නි සමස්ත ධර්මයේ විමසන්න පුළුවන්. විද්‍යාචර්ණ සම්පන්න ගුණේ අරගෙන සමස්ත ධර්මයේ විමසන්න පුළුවන්. මේ විදිහට පින්වත්නි ඒ බුදුගුණයක් අරගෙන ඒ බුදුගුණේ තුලින් ධර්මයේ දකින්න පුළුවන්. ධර්මයේ විමසගෙන යනකොට ඒ ධර්මයේ තේරෙන්න ධර්මයේ හොඳට කල්පනා වෙන්න වැටෙන්න එයාට වැටෙන්න මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ ගුණ. සෑම දහම් පදයකින්ම ඒ හැම සූත්‍ර දේශනාවකින්ම සාරිපුත්ත මහ රහතන් දේශනා කරනවන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරු යමක් ඇද්ද චතුරාර්ය සත්‍යයට අයිති කියලා. එහෙනම් ඒ හැම බුද්ධ දේශනාවක් තුළින් මෙයාට දකින්න පුළුවන් චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය දකින්නකොට එයා බුදු ගුණයක් දකින්නේ. එයා අවබෝධ වෙන්නේ එයාට ධර්මය බුදුරජාණන් වහන්සේ ගුණයි යාට තේරෙන්නේ. යෝ පටිච්චසමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් පටිච්චසමුප්පාදේ දකීද හි ධර්මයේ දකී. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකීද හි මාව දකින්නේ වේ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාවයි. එහෙනම් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අරගෙන යට සමාධිය දිනු කරගන්න පුළුවන්. බුදු ගුණම යටට කිමිදිලා ඒ බුදු ගුණ කල්පනා කිරීම තුළ එයා තුළ වැඩෙන විදර්ශනාව සමත විදර්ශනා දෙකම වැඩිලා ඒ බුද්ධානුස්සතිය තුළින්ම ඒ බුදු ගුණ භාවනාව තුළින්ම නිවන් අවබෝධ කරගන්න බැයිද? ඒක ධම්මෝ භික්කවේ භාවිතෝ බහුලීකතෝ ඒකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. මහණිය එක මේ ධර්මය නිතර බහුල වශයෙන් භාවිතා කිරීම තුළින් නිවන් අවබෝධ කරගන්න පුළුවනි. කතමෝ ඒක ධම්මෝ බුද්ධානුස්සති. ඒ බුද්ධානුස්සතියයි. ඒක නිසා හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ යමක් භාවනා ක්‍රමයක් දේශනා කළාද ඒ භාවනා ක්‍රමය අපි අනුගමනය කරොත් බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටම
ඒක ඵල රහිත දෙයක් නොවේ. ඒක නිෂ්ඵල දෙයක් නොවේ. ඒක ඵල සහිත දෙයක්. ඒක හරවත් දෙයක්. මේක අඳුනගන්න බැරි නිසා තු වර්තමානයේ සමාධියට මොනතරම් ගරහා කරනවද? කොච්චර සමාධියට ගරහා කරනවද? සමතයට කොච්චර ගරහා කරනවද? ඒක නිසා හොඳට ඔබ තීරුම් ගන්න මේ ධර්මයේ ඔබ බුදුරජාන් වහන්සේගේ බුද්ධ දේශනා හොඳට කියවන්න. ඒ ධර්මයේ අර්ථය හොඳට තීරුම් ගන්න උත්සාහ කරන්න. දැන් බලන්නකෝ අපි මේ මහා වේදල්ල සූත්‍රයේ දැන් මම හිතන්නේ දේශනා 11ක් 12කින් අපි දැන් කරගෙන යනවා මහා වේදල්ල සූත්‍රේ. ඒ මහා වේදල්ල සූත්‍රයේම අර එක මේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ අහපු එක ප්‍රශ්නයකට සාරිපුත්ත මහරහතන් වහන්සේ දුන්නු උත්තරය දැන් අපි දේශනා කීයකින් කරනවද? තවමත් ඉවර නැහැ. තාමත් ඉවර නැහැ. ඒක නිසා පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ හැම දෙයකින්ම බුදුරජාණන් වහන්සේගේ ගුණයි අපිට තේරෙන්නේ. ඒතර මේ ධර්මයේ තේරෙන්න ධර්මයේ වැටහෙන්න යම් කිසි කෙනෙක් ඒ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්නවා නම් ඒක තමයි නියම බුදුරජාණන් වහන්සේව හඳුනා ගැනීම. ධර්මයේ තුලින් භාග්‍යවතුන් වහන්සේ දැකීම තමයි නියම බුදුරජාණන් වහන්සේ දැකීම. ඒක නිසා ඔබට පුළුවන් තථාගත අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්න ධර්මයේ තුලින්. ඒකට උත්සාහ කරන්න. ඔබ අප හැමදෙනාට ඒ භාග්‍යවතුන් වහන්සේව හඳුනාගෙන භාග්‍යවතුන් වහන්සේව දැකලා ඒ ධර්මයේ තුලින් ඒ ධර්මය අවබෝධ කරගෙන මේ සසර දුකින් නිදහස් වෙන්න අප හැමදෙනාට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින විදර්ශනා සඳහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් හසින්ත නාගඩ විතාන පවුලේ සියලු දෙනා විසින්. ඉතින් මේ පින්වතුන් මේ උතුම් දේශනාව සඳහා අනුග්‍රහය දරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මය ඔබට කියා දෙමින් ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. අපි සියලු දෙනා එකතු වෙලා මේ රැස් කරගත්තු සීල පුණ්‍ය ධර්මයන් පින් කැමති සීල දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද ධර්ම අවබෝධයේ පිණසම මේ පින උපකාර වෙත්වා. කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. මිය පරලෝකීය මංගල නාගොඩ විතාන පියාණන්ට මේරිනෝනා තිසේරා ආච්චීට සහ සේතන් ආතායන මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. පරලෝක ජීවිතයේ සැපවත් වීම පිණිස උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින් උපකාර වෙත්වා කියලා දායකත්ව දරූ සීල පින්තුන්ගේ නමින් නන් අයුරින් උදව්පකාර කළ සීල පින්තුන්ගේ නමින් අනන්ත සසර පුරාවට ඔබ අප හැමදෙනා නමින් ඇසීමේ පරලෝකීය සීලෝම ඥාත හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝක ජීවිත සුවපත් වෙත්වා, සපවත් වෙත්වා, සංසාර දුකින් අත් මිදෙත්වා. යනුල් භාග්‍ය දහම් අනුහස් හිරු මිතුජ බ්‍රෙන්ඩන් මනුල්මි තේජක විමුක්ත දම්දිල සහ කලන යන මිතුරන් සීලු දෙනාගේ දරුවන් ඇතුළු පවුල්වල සීලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. සීලු දෙනාට උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින් උපකාර වෙත්වා කියලා දායකත්ව දරූ සීලු පින්වතුන්ට පවුලේ සීලු දෙනාටත් දරුවන්ටත් නන් අයුරින් උදව්පකාර කළ සීලු පින්වතුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිස මේ පින් උපකාර වෙත්වා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලංකාවාසී ලෝකවාසී සීලු දෙනාටත් ලංකා භූමියේ පවතින සියලු කරදර වහා දුරු වීම පිණිසත් මේ පින් උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සීලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සීලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සියලුම දෙනාටත් ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා.
නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.